හරි කතා කරගෙන යන් පිළිවෙලට. පළවෙනි දේ මම මුලිමුත් කිව්වා ප්‍රසන්ටේෂන් එකක් ඕගොල්ලොන්ට කවුරු හරි කෙනෙක් කරන්න කියලා කිව්වහම ඉස්සෙල්ලාම මතක් වෙන්නේ PowerPoint එක. ඉතින් හැබැයි අපි කරන ප්‍රසන්ටේෂන්ස් වර්ග ගොඩක් තියෙනවා. මෙතන වැඩි ප්‍රමාණයක් ඉන්නේ මට පේන විදිහට අන්ඩර්ග්‍රැජුවේට් ලෙවල් එකේ සහ ඉගෙන ගන්නා ලෙවල් එකේ අය. එතකොට මෙතනින් ඔඩියන්ස් එකයට වැඩිපුරම කරන්න වෙන ප්‍රසන්ටේෂන්ස් තමයි educational එතකොට project presentations research presentations ඒ වගේ academic presentations එක හන්දා මම පොඩ්ඩක් ඒ පැත්තට වැඩියෙන් ફોකස් කරනවා මතක තියාගන්න හැම ප්‍රසන්ටේෂන් එකකටම කොහොමද කරන්න කියලා මේ හැම එකටම පොදු තියරිස් උත් තියෙනවා පොදු නැතිව ස්පෙસિෆිකලි කරන්න අවශ්‍ය දේවලුත් තියෙනවා ඒ කියන්නේ මට සිද්ධාලේප වගේ කෝකටත් තෛලයක් වෙන බෙහෙතක් දෙන්නත් බෑ ප්‍රසන්ටේෂන් කරද්දී ඒ වගේම මේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එක අනුව ඔයා සේල්ස් ප්‍රසන්ටේෂන් එකක් කරනවා නම් ඒක දිහා ස්පෙસિෆිකලි සලකන්න ඕනේ විශේෂ දේවල් තියෙනවා එතකොට এডুকেෂනල් කර එකක් කරනවා නම් තවත් වෙනම දේවල් තියෙනවා හැබැයි ඔය හැම එකටම පොදු එක කාරණයක් තියෙනවා මොකද්ද අපි ප්‍රසන්ටේෂන් එකදී කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන දේ ප්‍රසන්ටේෂන් එකදී පොඩ්ඩක් හිතලා බලන්න ඔයාට දෙයක් කරන්න කිව්වම ඔයාගෙන් අපේක්ෂා කරන දෙයක් තියෙනවා. මොකද්ද? ඔයා මොනවා හරි මෙසේජ් එකක් ඩිලිවර් කරන්න ඕනේ ඔයාගේ ඔඩියන්ස් එකට. එතකොට ඔය කාරණේ ගැන හිතපුවාම අපිට ප්‍රධාන මූලික දේවල් 3ක් විතර හිතන්න වෙනවා. අංක 1 තමයි මොකද්ද ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක. හරි? අපි ඔක වෙන විදිහකට තවත් කැලිවට කඩනවා ජෙනරල් පර්පස් එක මොකක්ද කියලා. ඔයා ප්‍රසන්ටේෂන් එකක් කරන පර්පසස් ප්‍රධාන වශයෙන් කැලි 3කට කඩනවා. එකක් තමයි ඉන්ෆෝමේටිව් ප්‍රසන්ටේෂන්ස්. ඔයා යම් දෙයක් ඔයා ඉන්ෆෝම් කරන්න ඕන. අපි කරන ගොඩාක් රිසර්ච් ප්‍රසන්ටේෂන්ස් වගේ ඒවා ඇකඩමික් ප්‍රසන්ටේෂන් ඉන්ෆෝමේටිව් ප්‍රසන්ටේෂන්ස්. Taman දන්න දෙයක් කියා දීම කියන පදනම මත යන ප්‍රසන්ටේෂන්ස්. ඒකන්ද මෙතන ඉන්න නංගිලා මල්ල ඇතුළු බොහෝ දෙනෙක්ට නිතර කරන්න වෙන්නේ සේල්ස් සයිඩ් එකේ වුණත් ඉන්ෆෝමේටිව් ප්‍රසන්ටේෂන්ස්. ඊට අමතරව ඊළඟට අපි කැටගරයිස් කරනවා මොටිවේටිව් and persuasive presentations කියලා. කෙනෙක් මොටිවේට් කරන්න එහෙම නැත්නම් කෙනෙක්ට යම් පණිවිඩයක් දෙන්න කරන presentations persuasive presentations ගන්නට වැටෙනවා motivational presentations ගන්නට වැටෙනවා ඒක සාමාන්‍ය සමහර sales presentation උත් අන්තිමේට බොහෝ විට informative විතරක් නෙමෙයි persuasive presentation එකක් බාටපත් වෙනවා මොකද අපි මාකට් මොනවා හරි එකක් මාකට් කරනවානේ එතකොට ඒකත් අන්තිමේදී persuasive presentation පැත්තට වැටෙනවා ගොඩ සමහර marketing presentations ඊළඟට හරි අවසාන කාණ්ඩය තමයි entertaining යම් කිසි දෙයක් entertain කරන්න මේ පිරිසක් entertain කරන්න කරන presentations තව කාණ්ඩයක් වැටෙනවා මේක අපිට commonly හම්බෙන්නේ නැහැ නමුත් generally ගත්තාම entertaining පැත්තට වැටෙනවත් තියෙනවා ඉතින් ඔය ටික තමයි සාමාන්‍යයෙන් general purpose එක. එතකොට ඔයාට මොන හරි presentation එකක් කරන්න කිව්වම ඒකේ general purpose එකක් හැටියට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාට informative presentation එකක්ද කරන්න තියෙන්නේ persuasive එකක්ද කරන්න තියෙන්නේ entertaining එකක්ද කරන්න තියෙන්නේ කියලා. අද මේකත් මම කියලාම පටන් ගන්න. අද මම පොඩ්ඩක් theoretical පැත්තෙන් වැඩි දේවල් ටිකක් වැඩියෙන් පොඩ්ඩක් කතා කරනවා. කැමැත්තක් තියන අය notes ගන්න සමහර විට notes ගැනීම එක වැදගත්කමක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි දෙයක් කනෙන් අහගෙන හිටපුවාම ඒක කනෙන් අපි හිතුවට මේක මට මතකයි ඊළඟ පාර කරනකොට මට මේක මතක් වෙනවා මේ කියන දේ බොහොම සිම්පල් දෙයක් නේ කියලා හිතුවට අපි ඒකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තම් අපි මොනවා හරි අපිට ඔළුවට දෙයක් ආපුවම අපි ඒකට ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් ගොඩක් වෙලාට ඒක අපිට අමතක වෙනවා. ඒක හන්දා ඔය පොඩි නෝට් එකක් ලියා ගන්න එක එහෙම නැත්නම් නෝට් පැඩ් එක පොඩි ටයිප් කරලා ඒක මේ පොඩි නෝට් එකක් ගහගන්න එක හොඳයි. එතකොට අර පොඩ්ඩක් ඔළුවට යන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි සාමාන්‍ය ඇකඩමික් ප්‍රසන්ටේෂන් එකක් එහෙම ගත්තත් ඔයගොල්ලෝගේ ලෙක්චරර්ස්ලා වගේ ප්‍රසන්ටේෂන්ස් කරද්දී
අපි ගොඩක් වෙලාවට මේ එන්කරේජ් කරනවානේ ප්‍රසන්ටේෂන් එක කරද්දී කියනවා ගොඩක් වෙලාවට ඔයාට ඔයගොල්ලන්ට මේ ස්ලයිඩ් ෂෝ එක පස්සේ ඊමේල් කරනවා. එහෙම නැත්නම් පස්සේ හෑන්ඩ් අවුට් එකක් විදිහට දෙනවා. ඒක හන්ද මේවා ලියා ගන්න එහෙම ඕනේ නැහැ කියලා. ඒක ලියා ගන්න නැතුව ප්‍රසන්ටේෂන් එකට ફોකස් කරන එකේ හොඳක් තියෙනවා. හැබැයි නරකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අහගෙන ඉඳලා විතරක් ඔළුවට යන්නේ නැහැ. ඕගොල්ලොන්ට ওই විදිහට පස්සේ හම්බෙච්ච ප්‍රසන්ටේෂන්ස් එහෙම නැත්නම් ඕගොල්ලෝ ෆෝන් එකේ මොබයිල් ෆෝන් එකෙන් ෆොටෝ විදිහට ගත්ත ප්‍රසන්ටේෂන්ස් කොච්චර සැරයක් ඕගොල්ලෝ ආපහු ගිහිල්ලා බලලා තියෙනවද? පොඩ්ඩක් හිතලා බලන්න. මම දන්නේ නැහැ මෙතන අනිත් අය නම් දැන් මගේ ෆෝන් එකේ මෙච්චර මම මේ කතාව කිව්වට මමත් ප්‍රසන්ටේෂන්ස් වල ස්ලයිඩ් ෆොටෝ ගත්තේ ඇති දසදහස් ගාණක් මගේ ෆෝන් එකේ. මම දන්නේ එකෙන් 10ක්වත් මම ආපහු රීවිසිට් කළා ආපහු ගිහිල්ලා බලලා තියෙනවද කියලා. ඉතින් ඒක හන්දා එහෙම කරන එකෙන් මේ අර අපි අපේ හිතට බොරුවක් කරගන්නවා මට මේක පස්සේ ගිහිල්ලා බලන්න පුළුවන්නේ කියලා අපේ බොරුවක් කරගන්නවා. නමුත් අපි එකකින් ඇත්ත ප්‍රයෝජනය ගන්න. හැබැයි ඒ වෙනුවට අපේ call to action එකක් කරා නම් අපේ මොලේ වෙහෙසන විදිහට call to action එකක් කරා නම් මේක මට වඩා මේ හොඳට කතා කරන අපි කවුද අබ්දුල් අයියා මිස්ටර් අබ්දුල්ගේ සෙෂන්ස් වලට ගිහිල්ලා තියෙනවා නම් එයා නියුරෝ සයන්ස් පැත්තේ මේක බොහොම ලස්සනට කතා කරනවා. මේ අපි මොන හරි ඇක්ෂන් එකක් ගත්තොත් අපේ ඔළුවට යන ප්‍රමාණය වැඩි. මේක මම අද මාතෘකාවේ චුට්ටක් පිට දෙයක්. නමුත් වැදගත්. ඒක හන්දා මේ සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගන්න එක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න එකෙන් අපේ මොලේ වැඩ කරන්නේ නැහැ නේ. ඒක කම්පියුටරේ ප්‍රොසෙස් වෙන එක වැඩ කරන්නේ. ඒ වෙනුවට පොඩ්ඩක් නෝට් එකක් ලියා ගන්න එක එහෙම නැත්නම් ටයිප් කරලා ඒක පොඩි සමරි එකක් ගහ ගන්න එක ගොඩක් හොඳ දෙයක් ඔළුවට දෙයක් මේ යන්න. එතකොට අර නිකම්ම අහගෙන ඉඳලා මේක සරල දෙයක් කියලා තිබ්බට දවස් දෙකකින් ඇහුවොත් මොනවද කිව්වේ කියලාවත් මතක නැහැ. ඒක මිනිහගේ හැටි. ඒක මේ මෙතන ඉන්න හැමෝගෙම හැටි. මං ඇතුළුව මටත් ඒක අදාළයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒකට පිළියමක් විදිහට අපි මොන හරි ඇක්ෂන් එකක් මොලේ වෙහෙසන ඇක්ෂන් එකක් කරන්න ඕනේ යම්කිසි අලුත් දෙයක් ඔළුවට ආපුවාම. එතකොට පොට්ටක් විතර ඒකේ ඔළුවේ හිටිනවා. දැන් මගේ ලාස්ට් සෙෂන් එකට ඔයගොල්ලෝ සම්බන්ධ වුණා නම් එතනදිත් මම පොඩි call to action එකක් කරන්න කියලා මෙතන ගොඩක් අයගෙන් ඉල්ලුවා. කී දෙනෙක් කරාද දන්නේ නැහැ. මම හිතන්නේ කවුරුත් කරන්න ඇති කියලා මම කිව්වා. හරි මේ කියපු දේවල් බොහොම සරල ඔයගොල්ලෝ අතින් නිතර වෙන mistakes. හැබැයි ඔයා අන්තිමේට කරපු ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් ටික අරගෙන ඔයා බලන්න මේකෙන් කීයක් ඔයා දැනත් වැරදියට කළා තියෙනවද කියලා. ඒක ඒ කියපු වෙලාවේ කරා නම් ටිකක් වැඩියෙන් එක ඔළුවේ හිටිනවා. දැන් හැබැයි ඒක නොකර අද එකපාරට මේ සෙෂන් එකට අපිට ගිය පාර කිව්වේ මොනවද කියන එක ඒ වෙලාවේ හොඳට මතක වුණාට දැන් මතක නැහැ. තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් ඔය විදිහට බලන එක මම මේ ටික කියන්න එක හේතුවක් තමයි ප්‍රසන්ටේෂන්ස් වලට අපි නිතර මුහුණ දෙනවනේ. අපි ප්‍රසන්ටර් කෙනෙක් විදිහට නෙමෙයි. අපි ප්‍රසන්ටේෂන්ස් වලට අහගෙන ඉන්නවනේ. දැන් මේ වෙලාවෙත් මෙතන ලොකු ප්‍රමාණයක් ප්‍රසන්ටේෂන් මගේ ප්‍රසන්ටේෂන් එක අහන් ඉන්නවා. එදත් අහන් හිටියා. දැන් ඕගොල්ලෝගේ ලෙක්චරර්ස්ලාගේ සමහර ප්‍රොෆෙසර්ස්ලා PhD very prominent speakers ඕගොල්ලෝ ඒගොල්ලෝගේ ප්‍රසන්ටේෂන් වලට අහන් ඉඳලා තියෙනවානේ. හැබැයි ඒ වගේ කීයකට ඕගොල්ලෝ නින්ද ගියාද? ටිකක් කරගෙන යද්දි බෝරින් හිතුණාද? බොහොම අමාරුවෙන් ඇස් අරගෙන කට අරගෙන බලාගෙන හිටියද මේ නිදිමතේ වැටෙන්න යද්දි? මේ පා වෙලා ඒ උනාට අර අත්සන ගහලා පාටිසිපේෂන් එක තියන් ඉන්න ඕනේ හන්දා ප්‍රසන්ටේෂන් කීයකට ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවද? ඉතින් ඕගොල්ලෝ එහෙම බලන් ඉඳලා ඒ වගේ බෝරින් ප්‍රසන්ටේෂන්ස් දිහා බලන් ඉඳලා ඔයත් chance එක හම්බුනම ඔයත් කරන්නේ ඒ වගේ එකක් නම් කොතනද වැරද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. මම මේක කියන්නේ අපිට bad presentations වලට ඕනේ තරම් example අපේ අවට දිනපතා නිතිපතා තියෙනවා. හැබැයි අපි කවුරුත් බලන්නේ නැහැ, පොඩ්ඩක් හිතන්නේ නැහැ ඇයි මේ ප්‍රසන්ටේෂන් එක මට බෝරින් වුනේ කියලා. ඒකන්ද මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා ඊළඟ දවසේ ඔය වගේ බෝරින් ප්‍රසන්ටේෂන් එකකට ඔයගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙද්දී පොඩ්ඩක් හිතලා බලන්න ඇයි මට මේකට නිින්ද යන්නේ? ඇයි මට මේකට ඈනුම් යන්නේ? ඇයි මේකේ කිසි ඉන්ටරෙස්ටිං ගතියක් නැත්තේ? පොඩ්ඩක් හිතලා බලන්න ඒකට මූලික වෙන කාරණා ටික හිතලා විතරක් මදි. පොඩ්ඩක් පොඩි නෝට් එකක් දාගන්න මෙන්න මේක නිසා තමයි මුගේ ප්‍රසන්ටේෂන් එක හරි බෝරින්. දැන් මගේ එකත් සමහර අයට
එපා වෙනවා වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක එකගේ ස්ටයිල්ස් වෙනස්නේ. පොඩ්ඩක් එහෙම නෝට් කරන්න. ඒක එකිනෙකාට ස්පෙસિෆික්. එක එක අයට අපිට 100%ක් හැම ඔඩියන්ස් එකේ 100%ක්ම එන්ගේජ් වෙන විදිහට අපිට ප්‍රසන්ටේෂන් එකක් කරන්න බෑ. ඒක තමාගේ තියෙන ස්ටයිල් එක අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට මම ඕගොල්ලෝගෙන් ඉල්ලන්නේ ඕගොල්ලොන්ගේ ස්ටයිල් එක තේරුම් ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා ප්‍රසන්ටේෂන් එකක් අහගෙන ඉඳිද්දි ඒක බෝරින් වෙන. එහෙම නැත්නම් ඔයා මොකක් හරි එක්සයිටිං විදිහට කට අරගෙන බලාගෙන ඉන්න වෙච්ච ප්‍රසන්ටේෂන්ස් උත් නැතුව නෙමෙයිනේ. ඒ හැම එකදීම පොඩ්ඩක් හිතලා බලන්න as a presentation මේක ඇයි ඉන්ට්‍රස්ටිං උනේ මට. එහෙම නැත්නම් මේක මට බෝරින් විදිහට දැනෙන්නේ ඇයි. එතකොට මේ සමහර ප්‍රසන්ටර්ස්ලා කියුවා මේ අහන් ඉන්න මේ යන්න හිතෙන්නේ ඇයි. ඒ වගේම තවත් සමහර අයගේ ප්‍රසන්ටේෂන්ස් නම ඇහුණා තාම එයා කරන එකක් කියලා කියපු ඇහුණාම ඒ ලෙක්චරර් ගාවට එහෙම නැත්නම් ඒ ප්‍රසන්ටර්ගේ සෙෂන්ස් වලට යන්නවත් නොහිතෙන්නේ ඇයි. අන්න ඔය හේතු ටික තමන්ම හොයාගන්න බලන්න. පොඩ්ඩක් නෝට් කරගන්න බලන්න. ඊට පස්සේ ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න අවස්ථාව ලැබුණාම අර ටික කියවලා බලලා ඔයාගේ අතිමුත් ඒ වැරදි. ඔයා අකමැති ලක්ෂණ ටික ඔයත් රිපීට් කරනවා නම් බලාපොරොත්තු වෙන්න එපා ඔයාගේ ඔඩියන්ස් එක වෙනස් විදිහට හැසිරෙයි කියලා. so මේක continuous exercise එකක්. මම කලිමුත් කිව්වා වගේ මේක සෙෂන් කීපයකට කඩන්න සහ මෙහෙම ජෙනරලි කතා කරන්න හේතුව දැන් මම ප්‍රසන්ටේෂන් පැත්තේ මගේ නොලෙජ් එක වැඩි වෙන්න මගේ ප්‍රධාන සෝස් එක වෙන්නේ මම ටෝස් මාස්ටර්ස් හරහා ඉගෙන ගත්ත දේවල්. මම අවුරුදු 4කට වඩා ටෝස් මාස්ටර් කෙනෙක්. ඉතින් මම අවුරුදු 4ක් ඉගෙනගෙනත් මට තව මොඩියුල්ස් අති විශාල ප්‍රමාණයක් තියෙනවා ඒකේ පරතරයට ඉගෙන ගන්න. ඒ වගේ මේක මේ එහෙම ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. අනිත් කාරණේ තමයි මේ තියරිටිකල් දේවල් කොච්චර ඕගොල්ලෝ ඉගෙන ගත්තත් කොච්චර ඕගොල්ලන්ට කියා දුන්නත් මම මේ කරන වැඩේ අර තැපෑලෙන් බයිසිකල් පදින්න තැපෑලෙන් පීනන්න උගන්වනවා වගේ වැඩක්ම තමයි. මොකද මේ තියරිටිකල් ඇස්පෙක්ට්ස් ඕගොල්ලන්ට අවශ්‍යයි. ඒක ඕගොල්ලන්ට ලොකු එක්ස්පෝෂර් එකක් දෙනවා බේසික් තියරි කොහොමද මේක හරියට හරි පැත්තට හරවගන්න කියන ඒ කාරණේට. හැබැයි ඕගොල්ලෝ මේ දේවල් කොච්චර ඇහුම්කන් දුන්නත් කොච්චර නෝට් කරගත්තත් කොච්චර අහන් හිටියත් ඔයාට මේක ප්‍රැක්ටිකලි ඉම්ප්ලිමන්ට් ගන්න ප්‍රැක්ටිකලි ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕගොල්ලෝ අවස්ථාව ඇති කරගන්නේ නැත්නම් එහෙම පුහුණු වෙන්නේ නැත්නම් රිහර්ස් වෙන්නේ නැත්නම් ඔයාට ඉවෙන්ට් එකකට ගිහලා ප්‍රසන්ටේෂන් එක හොඳට කරන්න අමාරුයි. ඒක හන්ද පුළුවන් තරම් ඔපචුනිටිස් ගන්න. ඉතින් මේ ක්ලබ් හවුස් එක පවා හොඳ ඔපචුනිටි එකක් ඕගොල්ලෝගේ ස්පීකින් ඇබිලිටි එක ඉම්ප්‍රූව් කරගන්න. ස්පීකින් ඇබිලිටි එක ප්‍රසන්ටර් කෙනෙක්ගේ තියෙන්න ඕන කීම එලිමන්ට් එකක්. ඊට අමතරව තව ගොඩක් දේවල් තියෙනවා විශේෂයෙන් විෂුවල් ප්‍රසන්ටේෂන් එකක් කරද්දී. ඉතින් ඒ සොෆ්ට් ස්කිල්ස් ඕගොල්ලෝ වර්ධනය කරගන්න ඕනේ. මේක කියද්දි ගොඩක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට එහෙම chance එකක් තියෙනවද කියලා. දැන් ප්‍රසන්ටේෂන් එකක් දැන් විශ්වවිද්‍යාලේ ළමෙක් නම් ෆයිනල් ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එක කරන්න තියෙනවා නම් ඊට කලින් ප්‍රසන්ටේෂන් ඔපචුනිටිස් නෑනේ අපිට. අපිට අවුරුද්දටම කරන්න තියෙන එකම ප්‍රසන්ටේෂන් එක අපේ ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එක විතරයි. එහෙම හිතුවොත් ඉතින් අවස්ථා නෑ තමයි. හැබැයි අවස්ථා හොයාගෙන යනවා නම් ඕනේ තරම් අවස්ථා තියෙනවා. ඔයගොල්ලෝගේ වොලන්ටරි ක්ලබ්ස් තියෙනවා. දැන් යුනිවර්සිටි එකක් ගත්තොත් ගැවල් ක්ලබ්ස් ඇති, ටෝස් මාස්ටර්ස් ක්ලබ් ඇති, නැත්නම් වෙනත් දේවල් ඇති. එහෙම නැත්නම් ඔගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඇත්තටම ඕනව තියෙනවා නම් ගෲප් එකතු වෙලා ඒ කුප්පි දානවා වගේ තමන්ගේ ටීම් අතර ප්‍රසන්ටේෂන්ස් කරගන්න පුළුවන්. ඒ ස්කිල් එක තියරි විතරක් ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන කාරණේ මම කියන්නේ. ඒක හන්දා මේ අහගෙන ඉන්න විතරක් මදි. ඕගොල්ලොත් මේක ප්‍රැක්ටිකලි රිහර්ස් කරන්න ඕනේ. පිරිසක් ඉදිරි පිට කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ දේවල් ප්‍රායෝගිකව ස්ටේජ් එක කරුණු ටික ඔලුවේ විතරක් තියාගෙන ගිහිල්ලා ඒ වෙලාවේ ඉම්ප්ලිමන්ට් කරන්න ඕගොල්ලොන්ට තියා වෙන කාටවත් බෑ. මටත් බෑ. අපි මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ. එහෙම හැකියාවක් නැහැ. මෙතන මේ කවුරු හරි හොඳට කතා කරන කෙනෙක් ඉන්නවා නම් හොඳට ලස්සන ප්‍රසන්ටේෂන් කරන එකෙක් ඉන්නවා නම් ඒක මැජික් පවර් එකක් නෙමෙයි. ඒක බොහෝ ඒගොල්ලෝ ප්‍රසන්ටේෂන් 100ක් 200ක් වැරදිලා අඩුපාඩු ඇතුව 100ක් 200ක් කළා ඒ අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි වේගන ඉස්සරහට ආපු ගමනක්. ඒක හන්ද කවදාවත් අපේක්ෂා කරන්න එපා.
ස්ටේජ් එකට ගිහිල්ලා එකපාර හෙට උදේ නම් මගේ ප්‍රසන්ටේෂන් එක අද රෑ PowerPoint slide ටිකක් හදලා උදේ පොඩ්ඩක් මනසින් බස් එකේ යන ගමන් මේ මනසින් මම මේ කියනවා කියලා හිතින් මුමුණලා ගිහිල්ලා එතනදී ප්‍රසන්ටේෂන් එක එලකිරි වගේ දෙන්න පුළුවන් වෙයි කියලා අපේක්ෂා කරන්න එපා. ඒ වැරද්ද මාත් කරා කැම්පස් කාලේ. ඒ වැඩ අපි හැමෝම කරනවා. ඉතින් මේක කරනද අපි අතින් වෙන පොදු අඩුපාඩුවක්. තියරි ටික කියලා දෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේක ඇඟට අරගෙන හොඳට එලකිරි විදිහට ප්‍රසන්ටේෂන් එකක් කරන්න නම් ඕගොල්ලෝ වතුරට බැහැලා පීනනවා වගේ පොඩ්ඩක් මේක කරන්න ඕනේ. ගැදරින් එකක් ඉස්සරහා තමන්ගේ යාළුවෝ ටික මේක කියන තරම් ලේසි නෑ මම පිළිගන්නවා. දැන් මම පවා මට මොකක් හරි ස්පෙෂල් ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ වුණාම මට ඔඩියන්ස් එකක් හොයාගන්න අමාරුයි. මටත් අර ලැජ්ජාව තියෙනවා. මටත් වැරදුනොත් මොන හරි කියයි කියන එක නම් මට දැන් නැහැ. නමුත් එහෙම අදාළ නැති ඔඩියන්ස් එකට මොන හරි එකක් කියන්න එහෙම පොඩි චකිතයක් තියෙනවා. ඉතින් නමුත් ඒක නැති කරගන්න ඕනේ. ඒක නැති කරගෙන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ටිකින් ටික පිළිවෙලට ඔයගොල්ලෝ ඩිලිවරි එක පොඩ්ඩක් හදාගත්තා නම් ඔයගොල්ලොන්ට ඒ ප්‍රසන්ටේෂන් ස්කිල් එක හොඳට කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය තියරිටිකල් පාර්ට් එක අපි මෙතන කතා කරමු. හරි. දැන් ගොඩක් ඇවිල්ලත් ඉන්නවා මේ දැන් යන්නේ පොඩ්ඩක් තියරිටිකල් පැත්තට. උඩ ඉන්න අයටත් පොඩ්ඩක් ඉල්ලීමක් කරනවා මේ කුලෙන්ද්‍රයටයි මාධවටයි මොන හරි ඩිස්ටර්බ් කළා කියන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ පැනලා කියන්න. මම අපහු මතක් කරොත් මම තියරිටිකලි මුලින්ම කිව්වේ තමයි ස්පීච් මේ ප්‍රසන්ටේෂන් එක කරද්දී ඒකේ අපේ purposes තුනකට අපි කඩනවා ප්‍රසන්ටේෂන් informative motivative and entertaining කියලා. එතකොට general purpose එක informative ඒවා තමයි මෙතන ගොඩක් අය කරන්නේ. ඒ informative presentation එකේ අපි දෙවනියට හිතන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි අපේ audience එක මොකක්ද කියන එක. ඉතින් මෙතන ඉන්න අයට කරන්න වෙන presentations වලදී ගොඩක් වෙලාවට audience එක කවුද? ගොඩක් වෙලාවට අපිට වඩා දැනුමෙන් වැඩි එක expert panel එකකට තමයි අපි presentation එක මෙතන ගොඩක් අයට කරන්න වෙන්නේ. මම sales පැත්ත ස්පෙසිෆිකලි ගන්නේ නෑ මේ වෙලාවේ වැඩිම academic presentations. එතකොට ඔයාගේ supervisorsලා, professorsලා, lecturers ඒ field එකේ ඔයාට වඩා ගොඩක් දැනුමක් තියෙන කණ්ඩායමකට තමයි ඔයගොල්ලන්ට ගොඩක් වෙලාට presentations deliver කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ තැනකදී ඔයගොල්ලෝ deliver කරද්දී ගොඩක් ඒ information deliver කරන විදිහ සහ සාමාන්‍ය public එකට information deliver කරද්දී පැහැදිලිවම ටෙක්නික් දෙකක් තියෙන. එක හන්ද ඔයගොල්ලෝ ඔඩියන්ස් එක තේරුම් ගන්න ඕනේ. ඔඩියන්ස් එක ගැලපෙන විදිහට ප්‍රසන්ටේෂන් එක ෆෝමියුලේට් කරන්න දැනගන්න ඕනේ. ඒ ගැන අද අපිට වැඩි දුර කතා කරන්න බැරි වෙයි. ඉස්සරහදී අපි ඒ ගැන වැඩි දුර කොහොමද ස්ට්‍රක්චර් කරන්නේ ඔඩියන්ස් එකට අනුව ඒ කියන කාරණේ ඩිස්ක්‍රිප්ටිව්ලි කතා කරමු. නමුත් ඔයගොල්ලෝ දැනට දැනගන්න, දැනට ඔළුවේ තියාගන්න ඔයාට ප්‍රසන්ටේෂන් එකක් ඔයාට කරන්න කියලා කිව්වම එක තේරුම් ගන්න ඔයාගේ ජෙනරල් පර්පස් එක ඔයා මොකටද මේක කරන්නේ, දෙක ඔයාගේ ඔඩියන්ස් එක මොකක්ද කියන එක පැහැදිලිව හඳුන ගන්න. මේක විශේෂයෙන් කියන්න තවත් හේතුවක් තියෙනවා. අපේ ගොඩාක් මේ ඇකඩමික් ඉන්ටලෙක්චුවල්ස්ලා වෙලා එහෙම නැත්නම් වියතුන් වෙලා එළියට එන අය කැම්පස් එකේදී හොඳට GPA 4 දාලා ක්ලාස් අරන් හොඳට එනවා. හැබැයි ඕගොල්ලෝ මේ Facebook වල ෂෙයා වෙන මේ මාධ්‍ය වල ෂෙයා වෙන සාමාන්‍ය තොරතුරු ගත්තාම ඒ ඇකඩමිකලි කොච්චර උඩට ගියත් ඒ මිනිස්සුන්ට තොරතුරු එක්ස්ප්ලেইন කරද්දි කොච්චර දුර්වලද. දැන් පොහොර ප්‍රශ්න ගැන හිතන්න. එහෙම නැත්නම් ඔය වැක්සීන් ප්‍රශ්නේ පවා, ආර්ථික ප්‍රශ්නය, අපේ රටේ තියෙන ප්‍රශ්න ගත්තාම ඒකින් එක්ස්පර්ට්ලා කොච්චර නිහඬද. ඉතින් ඒක අපේ තියෙන ලොකු අඩුවක්. ඉතින් මෙතන ඉන්න අයත් කවදා හරි ඔයගොල්ලෝගේ ඔය ඩිග්‍රීස් එහෙම ඉවර කරලා එළියට එනවනේ. ඊට පස්සේ අර එක්ස්පර්ට් පැනල් එකට ප්‍රසන්ටේෂන් කරපු විදිහට ජෙනරල් ඔඩියන්ස් එකටත් ප්‍රසන්ටේෂන් කරන්න ගියාම අර ගමේ ඉන්න උක්කු බණ්ඩලා කිරිහාමිලා අනේ මුන් දන්නේ මොනවද කියලා හොඳ තා වචන දෙකකුත් තුනකුත් එක්ක බනින්න පටන් ගන්නවා. ඉතින් ඒ தත්ත්වයට වැටෙනවා. දැන් මම පිළිගන්නවා මගේ පවායේ අඩුව තියෙනවා. දැන් මට මේ රට 100% පුනර්ජනනීය කරන්න බැරියයි කියලා අහපුවාම මට ඒක එක්ස්පර්ට් පැනල් එකකට නම් කිරි ගහට යන්න වගේ දෙන්න පුළුවන්. හැබැයි මට සාමාන්‍ය ඕගොල්ලෝ වගේ
ඒ ගැන ටෙක්නිකලි ඒ පැත්තට සම්බන්ධ නැති කණ්ඩායමකට ඒක එක්ස්ප්ලেইন කරන්න යද්දි මම පිළිගන්නවා මම අදටත් දුර්වලයි. හැබැයි මම මගේ දුර්වලතාවය තියෙන බව තේරුම් අරගෙන මම ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේක අමතර කාරණයක්. ඕගොල්ලෝ විශේෂයෙන් ඉන්ටෙලෙක්චුවල්ස්ලා වෙලා එළියට යන්න බලාපොරොත්තු වෙනකොට අර එක්ස්පර්ට් පැනල් එකට ප්‍රසන්ටේෂන් කරපු විදිහට ජෙනරල් ඔඩියන්ස් එකට එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ ස්ටුඩන්ට්ස්ලාට ප්‍රසන්ට් කරන්න යන්න එපා. ඒක වෙනම ආර්ට් එකක්. තමන්ගේ ඔඩියන්ස් එක තේරුම් ගන්න ඕනේ. ඔඩියන්ස් එක ඉන්ස්පයර් වෙන විදිහට ඔඩියන්ස් එකේ ඔළුවට යන විදිහට ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලෝ ෆෝමියුලේට් කර ගන්න ඕනේ. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණය. එතකොට මම කාරණා දෙකක් දැන් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට එම්ෆසයිස් කරා. ඔයගොල්ලෝගේ පර්පස් එක තේරුම් ගන්න, ඔයගොල්ලෝගේ ඔඩියන්ස් එක තේරුම් ගන්න. ඊළඟ කාරණේ තමයි ඔයාගේ ටොපික් එක and ටයිටල් එක. මොකක්ද මේ ටොපික් එක කියන්නේ? මොකක්ද ටයිටල් එක කියන්නේ? ප්‍රශ්න අහහ ඉන්නේ නැතුව මම ඉස්සරහට යන්නම්. ටොපික් එක කියන්නේ ඔයාට ඔයාගේ සුපර්වයිසර් හරි මොන හරි ඔයාට මේ ප්‍රසන්ටේෂන් එක කරන්න කියලා ඉල්ලද්දි ඔයා ඒක කවර් වෙන ඒරියා එකක් තියෙන. දැන් උදාහරණයක් විදිහට මම අද මේ ප්‍රසන්ටේෂන් හොදටම කරමු කියන එක පටන් ගන්න හේතුනේ මෙතන හිටපු මල්ලි කෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා අපිට ප්‍රසන්ටේෂන් කරන හැටි කියා දෙන්න කියලා ක්ලබ් හවුස් එකේ කතා කරමු. එතකොට මගේ ටොපික් එක මොකද්ද? how to do presentations කියන ටොපික් එක තමයි මට තියෙන්නේ. මගේ ටයිටල් එක මොකද්ද? ප්‍රසන්ටේෂන් හොඳටම කරමු. ටොපික් එකෙන් ෆීල්ඩ් එක කව වෙනවා. ටයිටල් එක මම පොඩ්ඩක් ඉන්ට්‍රස්ටිං විදිහට දීලා තියෙනවා. තේරුණාද? එතකොට ටොපික් එක ලස්සනට ඔයගොල්ලන්ට ක්‍රියේටිව් කරගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි ටොපික් එකම ටයිටල් එක වෙන්න ඕනේ කියලා හිතනවා. එහෙම අවශ්‍ය නැහැ. තමන් ක්‍රියේටිව් නම් ටොපික් එක කව වෙන විදිහට ටයිටල් එක ලස්සනට තිබ්බහම කට්ටියටත් කියුරියස් හිතෙනවා මේ මොකද්ද මේ කතා කරන්න යන්නේ. ඉතින් ඒ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගොඩක් වැදගත් ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකක් ඩිසයින් කරද්දී. ප්‍රසන්ටේෂන් එකට ලෑස්ති වෙද්දී. එතකොට තමන්ගේ ටොපික් එක හරියට තේරුම් ගන්න තමන්ට කවර් කරන්න තියෙන ඒරියා එක මොකක්ද කියලා ඊට පස්සේ ඒකට කට්ටිය ඇට්‍රැක්ට් වෙන විදිහට ටයිටල් එකක් දාගන්න. සාමාන්‍යයෙන් ටයිටල් එක දාගන්න එක ගැන මුලදීම හිතන්න එපා. ඒක සාමාන්‍යයෙන් ඔයා ටිකක් ප්‍රසන්ටේෂන් එකට බ්‍රේන්ස්ටෝමින් කරගෙන යද්දී පස්සේ ඔයගොල්ලන්ට හොඳම එකක් එයි. හැබැයි ඔළුවේ තියාගන්න ටොපික් එකයි ටයිටල් එකයි කියන්නේ දෙකක්. ටයිටල් එකෙන් තමයි ඔයා ඉන්ට්‍රොඩියුස් කරන්නේ. හැබැයි ඔයා ප්‍රසන්ටේෂන් එක කරලා ඉවර කරද්දී කවර් කරන්නේ ටොපික් එක. හරි. එතකොට ඔය ටික ඔක්කොම එකතු වුණාම general purpose එක, what is your audience, your topic, ඔය ටික ඔක්කොම එකතු වුණාම ඔයාගේ ප්‍රසන්ටේෂන් එකේ specific purpose එකක් generate වෙනවා. මොකද්ද specific purpose එක? උදාහරණයක් විදිහට අද මේ මම කරන ප්‍රසන්ටේෂන් එකේ specific purpose එක ප්‍රසන්ටේෂන් එකක් කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ very basic ටික ඕගොල්ලොන්ට කියා දෙන එක ඉන්ෆෝමේටිව් විදිහට. එතකොට මගේ මේ අද ප්‍රසන්ටේෂන් එක ඉන්ෆෝමේටිව් ප්‍රසන්ටේෂන් එකක් but little bit of persuasion මන් දානවා. ඒකේ ඔඩියන්ස් එක වැඩියෙන් ඉන්නේ ඇකඩමික් සයිඩ් එකේ රිසර්ච් ප්‍රසන්ටේෂන්ස් ඒ වගේ ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන්ස් එහෙම කරන ඇකඩමික් සයිඩ් එකේ ඔඩියන්ස් එකක් තමයි මට වැඩිපුර ඉන්නේ. එතකොට මම ඒ ඔඩියන්ස් එක ටිකක් වැඩියෙන් ફોකස් කරනවා. එතකොට ටොපික් එක පැහැදිලි ප්‍රසන්ටේෂන්ස් කරන හැටි ගැන බේසික් නොලෙජ් එකක් ලබා දෙන එක. එතකොට ස්පෙસિෆික් පර්පස් එක මෙතන ඉන්න කණ්ඩායම ඊළඟට ප්‍රසන්ටේෂන් එකක් කරද්දී එලකිරි ප්‍රසන්ටේෂන් එකක් කරන විදිහට කට්ටිය මගේ මේ ඔඩියන්ස් එක ගයිඩ් කරන එක. ඉතින් වැදගත් දේ මම මේ කියපු දේවල් පුංචි කාරණා. හැබැයි ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා මේ දවස් ඔයාට ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා කිව්වම ඕගොල්ලෝ මේ පුංචි කාරණා ටික පිළිවෙලකට ලියලා ඒ ගැන හිතලා තියෙනවද? බොහෝ විට උත්තරේ නැහැ. හැබැයි එහෙම හිතුවොත් ඕගොල්ලන්ට මග හැරෙන ප්‍රසන්ටේෂන් එකක් තමන්ගේ ඔඩියන්ස් එකේ ඔළුවට වදින විදිහට
ඩිසයින් කරගන්න ඕනේ බේසික් ෆන්ඩමෙන්ටල් දේවල් ටික ඔයාට ඕටෝමැටිකලි එනවා. ඔයගොල්ලෝ ඔයා මෙන්න මේ කියන පුංචි කාරණා ටික පිළිවෙලකට ලියලා ඒ ගැන චුට්ටක් වෙලාවක් විනාඩි 5ක් හිතුවා. ඔයා මේකෙන් කරන්නේ මොකද්ද? ජෙනරලි කරන්නේ ඉන්ෆෝමේටිව් එකක්ද, මොටිවේටිව් එකක්ද, එන්ටර්ටේනින් එකක්ද? ඔයාගේ ඔඩියන්ස් එකේ ඉන්නේ කවුද? එතකොට ඔයාගේ ටොපික් එක මොකක්ද? ඒ ඔක්කොම එකතු වෙලා හැදිච්ච ස්පෙસિෆික් පර්පස් එක. ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද මේ ප්‍රසන්ටේෂන් එක කිරීම මගින් ගන්න. ඉතින් ඕකෙදී ගොඩක් අයගේ ඔය ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කිව්වොත් මගේ ප්‍රොජෙක්ට් එකට මේ A+ එකක් ගැනීම. ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් එකේ ලකුණු වලින් 60න් 100න් 90ක් නම් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති 70කට ප්ලස් ගැනීම. ඔන්න ඔහොම ඔබ්ජෙක්ටිව් එකක් දාගත්තොත් නම් කොල්ලෝ කෙල්ලෝ වැඩේ යනවා. එහෙමනේ ඔබ්ජෙක්ටිව් එක කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් ඩිලිවර් කරද්දී ඔයාගේ ටොපික් එක අඳුන ගත්තා නම් ඒක ඔයා ප්‍රසන්ට් කිරීම මගින් ඔයාගේ ඔඩියන්ස් එක ලබා ගන්නා දේ. ඔඩියන්ස් එකට අලුතෙන් එකතු කරන දේ ඔඩියන්ස් එකේ මනසට එතන ඉන්න ටීම් එක ඒ ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා මොකද්ද අලුතෙන් අරන් යන්නේ. අන්න ඔය වගේ කාරණයක්. ඉතින් ඔය කියන කාරණා ටික බොහොම ෆන්ඩමෙන්ටල් දේවල් ටිකක්. හැබැයි වැඩේ පටන් ගන්න කලින් ඕක හිතලා පටන් ගත්තොත් ඔයගොල්ලෝගේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් ලස්සන කරන්න පුළුවන්. ටිකක් දිගට කතා කරපු හන්දා මම කැමති අපේ උඩ ඉන්න කීප දෙනෙක්ට මොනවා හරි මම මේ වෙනකල් කතා කරපු ටිකට ඇඩ් කිරීමට හෝ එහෙම නැත්නම් එක්ස්පීරියන්ස් එක හෝ වෙනත් දෙයක් බෙදා ගන්න තියනවාද කියලා දැනගන්න. ඒ අතරේ ප්‍රශ්න දැන් ඉඳලා ගන්නත් කැමති. කවුරු හරි ප්‍රශ්නයක් හරි මොනවා හරි දාන්න තියෙනවා නම් අපි දැන් half of the session කතා කරපු හන්දා එන්න උඩට පොඩි වගේ එක දිගට කතා කරපු හන්දා වේකුත් ඕනේ. කවුරු හරි මේ අදහස් දක්වන්න. ඒ වගේම යට ප්‍රශ්න තියෙනවා නම් දැන් එන්න මම ආරාධනා කරනවා. yes කුලේන්ද්‍ර. මේ මං හිතන්නේ උපොල් අර දැන් අපි අද ගන්න මේ ස්කෝප් එක ගත්තොත් ස්පෙසිෆිකලි අර ඇකඩමික් ප්‍රසන්ටේෂන්ස් කියන මේ ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක තමයි හැමතිස්සෙම ඔයා ප්‍රසන්ට් කරන්නේ හුඟක් වෙලාවට ඔයාට වඩා ඒ සබ්ජෙක්ට් එක ගැන දන්න කෙනෙක්. දැන් අර උපුල් කිව්වා වගේ ඕක සේල් එකක් වෙනකොට හරි එහෙම නැත්නම් වෙන ජාතිය ප්‍රසන්ටේෂන් එකකදී ඕක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රෙපරේෂන් කියන එක වෙන පැත්තකට තියෙන්න ඕනේ. මෙතන මම දකින්නේ තව ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් තමයි අර ඔයා රිහර්ස් කරන තරමට ඒ ඇතුළෙම ඔයා ක්වෙස්චන් කරන්න ඕනේ මේකෙන් දැන් මේ පොයින්ට් එකේදී මගේ අහන්න පුළුවන් ප්‍රශ්න මොනවාද? මම මේ කියන දේ ඇත්තට පැහැදිලිද? මම මෙතන කැලලක් මිස් කරනවාද කියන කතන්දරේ ඒ කතන්දරේ එළියට එන්නේ ඔයා රිහර්ස් කරන තරමට තමයි. සමහර වෙලාවට ඔයාගේ ඔළුව ඇතුලේ මේ කතන්දරේ තියෙන්නේ කියලා නැහැ එළියට. එතකොට ඒ ස්පෙසිෆිකලි ඇකඩමික් ප්‍රසන්ටේෂන්ස් වලට යනකොට ඔයාගේ පියර්ස්ලා වෙන්නත් පුළුවන්. පියර් කෙනෙක් වුණත් ක්‍රිටික් කියන්නේ සාමාන්‍ය ඇකඩමික් ප්‍රසන්ටේෂන්ස් වල සයන්ටිෆික් මෙතඩ් කියලා කියන්නේ ක්‍රිටිකලි ඇනලයිස් කරනවා කියන එක. එතකොට පියර් කෙනෙක් වුණත් ක්‍රිටිකලි හිතලා ප්‍රශ්න අහන්න පුළුවන්. wait hold on. ඔයා අර ටික හිතලා නැහැ. මේක කිව්වේ නැහැනේ. එතකොට අර over a period of time ඔයා ඒක රිහර්ස් කරන සැරේට ඔයාට ඔළුවට එනවා මේකෙන් මෙන්න මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට මම මේක වෙන තැනකදී කවර් කරනවද? මම මේ ගෙනියන ෆ්ලෝ එක හරියද? ඒ ඔක්කොම ටික ඔයාට එන්නේ අර ඔයාගේ රිහර්සල් එකේ මේ කොච්චර ඔයා රිහර්ස් කරාද කියන එක මත තමයි. මට අනිත් ජාතිය ප්‍රසන්ටේෂන්ස් මම වැඩිපුර කරන්නේ සේල්ස් හා මේ සාමාන්‍යයෙන් උඩ ලෙවල් එකකට කරන ප්‍රපෝසල් ලෙවල් ප්‍රසන්ටේෂන්ස් ඉදන් අපි ඒකට ආපු දවසක මම ටිකක් වැඩිපුර කතා කරන්න. thank you very much for that input. තව කවුරු හරි අදහස් හෝ ප්‍රශ්න තියෙනවද? උපුල් මම පොඩි එකක් ඕනනම් ඇඩ් කරන්නම්. මේ සාමාන්‍ය ප්‍රසන්ටේෂන් කරනකොට සමහර අය මේ කරන එකක් තමයි ඒ කියන්නේ සෙන්ටන්ස් පිටින් පැරග්‍රාෆ් පිටින් කටපාඩම් කරන්න යන එක. ඒ කියන්නේ සමහරට ස්ලයිඩ් එකක් තියෙන්න පුළුවන්. ඒනට ඒකට කියන දේවල් ටික ඒ කියන්නේ ස්ලයිඩ් එකෙත් ලියනවා ඒක බලාගෙන කියවනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ පොයින්ට් ෆෝම් එකේ දාලා තියෙනවා. ඒ උනට ඒකේ කියන්න තියෙන දේවල් ටික කටපාඩම් කරනවා. හැබැයි ඒ කටපාඩම් කරලා කියනකොට
සාමාන්‍යයෙන් ඔඩියන්ස් එකට ඒක තේරෙනවා මෙයා මේ ඒ කියන්නේ ඇතුළෙන්ම එන එකක්ද මේ බලාගෙන කටපාඩම් කරාද කියලා කියන එක තේරෙනවා. කියන ඕනම ඒ කියන්නේ ඒක මැචුවර් ඔඩියන්ස් එකක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. කියන්නේ පොඩි එක්කෙනෙකුට උනත් සාමාන්‍යයට තේරෙනවා මේ කියන්නේ කටපාඩම් කරලා කියන එකකදී නැත්නම් අර කොලේ බලාගෙන කියනවා වගේ කියනකොටත් තේරෙනවා. ඒකට කරන්න පුළුවන් එකක් තමයි මේ ප්‍රැක්ටිස් කරනකොට ඒ කියන්නේ හොඳම විදිය තමයි ඔයා මෙන්ටල් ඒ කියන්නේ ඇස් දෙක වහලා මෙන්ටලි ඒක මේ ඔළුවෙන් මේ ඒ සෙෂන් එක කරන්න. ඒක 10 පාරක් 100 පාරක් වුණත් කමන්නේ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාගේ ඉම්පෝටන්ස් එක අනුව ඒක ඔයා ඒ ප්‍රසන්ටේෂන් එක කරන්න ඇස් දෙක වහලා ඔයාගේ හිත ඇතුලෙන් ඒ කියන්නේ මේ පිච් එකක් මවාගෙන ඕනනම් ඔයා ඒ තැනේදී ඉන්නවා. ඒ කියන්නේ දැන් ෆිස් දැන් මේ දවස්වල නම් ඉතින් Zoom එකේ වගේ කරන හන්ද ඒක නෑ. සමහරවිට අර ඔඩියන්ස් එකක් ඉස්සරහා හරි මොන හරි මේ පැනල් එකක් ඉස්සරහා කරනවා වගේ නම් ඒක හිතෙන් මවාගෙන දැන් ඔයා එතන ඉන්නවා කියලා මෙන්ටලි ඒ ප්‍රසන්ටේෂන් එක කරන්න. එතකොට අර ඔයා මෙන්ටල් පාත්ස් ටිකක් ඔයා හදාගත්තා නම් ඒක ප්‍රසන්ටේෂන් එක ඇත්තටම කරන වෙලාවෙත් ඔයා ඒ ඔටෝමැටිසිටි කියන concept එකට ඔයා වැටෙනවා. ගිහිල්ලා ඔයාව ඒකෙදි ඔයා හිතන්නේ නැතුව ඔයාට වෙන්න ඕන දේ අර පුරුදු වෙච්ච විදිහටම ඔයා වෙයි මේ ඒතකොට සාමාන්‍ය කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔයා පොයින්ට්ස් ටික මතක තියාගන්න. මොන පොයින්ට්ස්ද මොනවාද ෆ්ලෝ එක ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකක් විදිහට මතක තියාගත්තා නම් ඒක හුඟක් වෙලාට ප්‍රයෝජනවත් වෙයි. Thank you. thank you අබ්දුල්. දැන් ඒ කියප එක ගොඩක් වැදගත්. දැන් අපි මම මුලින්ම පොඩ්ඩක් කිව්වනේ අපි ගොඩක් වෙලාවට අහලා මොකුත් නොකර ඉන්න ගියාම ගොඩක් වෙලාට ඒක ඔළුවට යන්නේ නැහැ. අපි ඇක්ෂන් එකක් ගත්තාම අපේ මොලේ වෙහෙසෙන ඇක්ෂන් එකක් ගත්තාම ඒක පොඩ්ඩක් ෆීල් වෙනවා. ඒක දැනෙනවා සාමාන්‍යයෙන්. ඔයගොල්ලෝ ගෲප් ප්‍රසන්ටේෂන්ස් එහෙම කරලා තියෙන සාමාන්‍යයෙන් PowerPoint එක හදන එකට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් වැඩියෙන් එලබරේට් කරන්න. ඒ කියන්නේ අයිඩියා එකක් තියෙනවා අනිත් අයට වඩා. මොකද එයා ඒක වෙනුවෙන් ඔළුව මහන්සි අනිත් එක්කන නිකන් කියවගෙන ගිහිල්ලා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට හිර වෙනවා. ඉතින් ඒක හන්දා මේ ඒකේ අර බැක් ස්ටෝරි එකෙන් ගන්න ඕනේ දේ තමයි අපි පුළුවන් තරම් අපේ මොලේ වෙහෙසලා ඒ අපේ ඔබ්ජෙක්ටිව් එක ආයෙත් මතක් කරනවා. අපේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එක හොඳට තේරුම් අරගෙන ඒකට ඔළුව වෙහෙසෙව්වොත් ඒක අර තමන්ගේ ඇඟට යනවා. ඇඟට ගියාම ඒක without effort deliver කරන්න හැකියාව හම්බ වෙනවා. ආයෙත් මතක් කරනවා. හැබැයි ඔය හැමදේම හැකියාව ලැබෙනවා වුණාට පළවෙනි පාරට ගඟට ගිහිල්ලා පීනන්න හිතන්න එපා, ගිලෙනවා. හිතින් විතරක් කළා මදි. පොඩ්ඩක් ප්‍රැක්ටිකල් ඔඩියන්ස් එකක් හදාගෙන කරන්න try කරන්න. එතකොට තමයි ඒකේ actual environment එකේදී Tamande එක උපරිමයෙන් කරන්න පුළුවන් ඉන්නේ. අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපේ මනස ට්‍රේන් කරන්න. අර කිව්වා වගේම අපිට ගොඩාක් දේවල් try out කරන්න පුළුවන්. අපි actions ගන්න තරමට අපේ objective එකට actions ගන්න තරමට අපි බය නැති වෙනවා. අපිට ඒක මේ පුරුදු දෙයක් වෙනවා. එතකොට අර fear effect ටික ඔක්කොම ටික ටික අඩු වෙලා යනවා. butterflies එනවා වගේ උගුර හිර වෙනවා, හුස්ම ගන්න අමාරුයි වගේ, dizzy වගේ දැනෙනවා. ඔය common ප්‍රශ්නනේ සාමාන්‍යයෙන් දෙයක් කරන්න යද්දි හොඳට ඉන්නවා මේ ප්‍රසන්ටේෂන් එකට කතා කරපු වෙලාව ඉඳලා වේවුලනවා වචන එන්නේ. ඒ අර බය කතිය නම් අත්හැර ගන්න පුළුවන්. ඒක මනසෙන් කීප පාරක් කරලා ටික ටික මේ කියන්නේ අපි ඇක්ෂන්ස් ගන්න තරමට අපේ ඔබ්ජෙක්ටිව් එක වෙනුවෙන් අපි ඇක්ෂන්ස් ගන්න තරමට ඒ වාසිය එනවා. ඉතින් ඒක බොහොම වැදගත් දෙයක් ප්‍රැක්ටිස් කරද්දී. හරි, අපි ඉස්සරහට යමු. සමරයිස් කරොත් ඔන්න ජෙනරල් ඔබ්ජෙක්ටිව් එක තේරුම් ගන්න, ඔඩියන්ස් එක තේරුම් ගන්න, ඊට පස්සේ ටොපික් එක තේරුම් ගන්න, ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එක තේරුම් අරගෙන ඔයා ප්‍රසන්ටේෂන් එක ඩෙවලොප් කරන්න හිතන්න ඕනේ. එතකොට ප්‍රසන්ටේෂන් එක ඩෙවලොප් කරන්න හිතද්දී ඊළඟ වැදගත් කාරණේ මේක ගිය පාරත් අපි එම්ෆසයිස් කරා කාලය. කොච්චර කාලයක් තියෙනවද? ඒ කාලය අනුව තමන් මේක ඕගනයිස් කරගන්න ඕනේ. ඊට අමතරව තව පුංචි දේවල් ගොඩක් තියෙනවා. ගෲප් ප්‍රසන්ටේෂන් එකක්ද, ඉන්ඩිවිජුවල් ප්‍රසන්ටේෂන් එකක්ද, ඔයගේ ගොඩාක් කාරණා තියෙනවා. පැයකින් ඔක්කොම කතා කරන්න බැරි හන්දා අපි ඒවා පොඩ්ඩක් ඉස්සරහට දාලා අද very basic ටිකක් කොහොමද බේසික් ප්‍රසන්ටේෂන් එකට
පාර කපා ගන්න කියන දේ විතරයි කතා කරන්නේ. එතකොට තමන් තේරුම් ගත්තාම තමන්ගේ ස්කෝප් එක මොන වගේද කියලා ඊට පස්සේ ඔයාට ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඩියවලොප් කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ප්‍රසන්ටේෂන් එක ඩියවලොප් කරන්නේ කොහොමද? දැන් ඔයාට උත්තර ටික තියෙනවා නම් ඔයාගේ ජෙනරල් පර්පස් එක මොකද්ද, ස්පෙસિෆික් පර්පස් එක, ඔබ්ජෙක්ටිව් එක මොකද්ද කියලා ඔයා කියන හැම වචනයක්ම, ඔයා පෙන්වන හැම ස්ලයිඩ් එකක්ම ඔයාගේ ඔබ්ජෙක්ටිව් එකට සපෝටිව් දේවල් විය යුතුයි. ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක ඩිවලොප් කරන්න, ඔබ්ජෙක්ටිව් එකේ අන්තිම ඔයාගේ ලාස්ට් පර්පස් එක ඔයාගේ අහන් ඉන්න ඔඩියන්ස් එකට ලබා දෙන්නට උදව් වෙන්නේ නැති දේවල් පුළුවන් තරම් අඩු කරන්නට ඕනේ. පුළුවන් තරම් නැති කරලම දාන්න ඕනේ. ඒ ඔඩියන්ස් එකේ මොකද ඔයාලට තියෙන පුංචි කාලයක්. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට හම්බෙන ප්‍රසන්ටේෂන් එක විනාඩි 5ක් වෙයි 10ක් වෙයි. උඩරිම ගියොත් විනාඩි 15ක් වෙයිනේ. ඉතින් මේ විනාඩි 15ට මේ ලෝකේ තියෙන තියරි ඔක්කොම දාන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔයාගේ රිසර්ච් එකක් කරනවා, රිසර්ච් එකේ තියෙන සීලු ඩීටේල්ස් දාන්න පුළුවන් කියලා හිතන්න එපා. එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නේ ඔයා ලස්සන පිළිවෙලට ඔයාගේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් එක අචීව් කරාද කියන එක. ඔයාගේ මොන හරි රිසර්ච් එකක් කරනවා, රිසර්ච් එකෙන් ඔයාගේ අන්තිමේට අවුට්කම් එක මොකක්ද කියන එක ඔයාගේ ඔඩියන්ස් එකට එම්ෆසයිස් කරලා ඒ අය ඉම්ප්‍රෙස් කරලා ඔයාට ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔය කාරණේදී මම මගේ පුංචි අත්දැකීමක් කියන්නම්. මම විදුලි බල මණ්ඩලයේ ට්‍රේනින් එකක් අපේ තිබුණා. අපි මුලින්ම බැදුනට පස්සේ මාස 6ක විතර. ඉතින් අපේ ට්‍රේනින් කෝඩිනේටර් හිටියේ මොහොදින් කියලා සර් කෙනෙක්. යා පස්සේ විදුලි බල මණ්ඩලයේ GM වෙලා එළියට ගියේ. ඉතින් අපිට දීලා තිබ්බ ඇසයින්මන්ට් එකක්. ඔයගොල්ලෝ ඔයාගේ ට්‍රේනින් ටික ඉවර කරාට පස්සේ අපිට ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕනේ. ඔයාගේ ට්‍රේනින් අවුට්කම් එක මොකද්ද, ට්‍රේනින් එකේ ඉගෙන ගත්තේ මොකද්ද කියලා. ඉතින් අපි ඒකට ප්‍රසන්ටේෂන් ලෑස්ති කරන් ගියා. ඉතින් මගේ ටීම් එකේ ගත්තොත් සාමාන්‍යයෙන් PowerPoint හදන එකටත් ඔය ප්‍රසන්ටේෂන් කරන එකටත් මම ටිකක් අනිත් අයට වඩා ඉස්සරහින් හිටපු අන්දා මම තමයි වැඩි ප්‍රමාණයක් හැදුවේ. ප්‍රසන්ටේෂන් එක ඩිලිවර් කරද්දී ඔක්කොටම ඩිලිවර් කරන්න ඕනේ කිව්වා. ඒක හන්දා මේ මම වැඩි කාලයක් ගත්තා වුණාට ප්‍රසන්ටේෂන් ඩිලිවරි එකෙත් වැඩි ප්‍රමාණයක් කරේ මම. හැබැයි ප්‍රසන්ටේෂන් එක හොඳටම තිබුණා. ෆොටෝස් අපි ගිය හැම තැනම ෆොටෝස් දාලා. එතකොට ඒකේ අපි හිතමු සමහර පවර් ස්ටේෂන් කියලා. පවර් ස්ටේෂන් එකේ තියෙන ඉක්විප්මන්ට්ස් මොනවද, ඒකේ තියෙන මේන්ටෙනන්ස් ප්‍රොසීඩියර්ස් මොනවද, ඔක්කොම ස්ලයිඩ් වලට දාලා ප්‍රසන්ටේෂන් එක කරා. හැබැයි අපේ ට්‍රේනින් සුපර්වයිසර් මොහොදින් සර් පොඩ්ඩක්වත් ඉම්ප්‍රෙස් වුණේ නැහැ අපි කරපු ප්‍රසන්ටේෂන් එකට. මොනවද මේ කළා තියෙන්නේ කියලා ඇහුවා. අපි අපේ ගිය තැන් හැම තැනකම ප්‍රසන්ටේෂන් ෆොටෝස් දාලා තිබුණා. ඒ වගේදී අපි දැක්ක දේවල් දාලා තිබුණා. අපි ඩිස්ක්‍රයිබ් කරලා තිබුණා. නේම් ප්ලේට් එහෙම දාලා මේක රවට් මෙච්චරක ජෙනරේටර් එකක් ඔය වගේ ඔක්කොම විස්තර දාලා තිබුණා. ඉතින් අපි ඇයි මේකට කැමති වෙන්නේ නැත්තේ කියලා මේ සුපර්වයිසර් මේකට බනින්න කියලා අපි බලාගෙන ඉඳිද්දි ලස්සන කතාවක් කිව්වා. Your purpose is to demonstrate us what you got from this training. I'm an electrical engineer in CB for this much of time. I have visited all these power stations. I have seen all the photos you have seen in my real life. So you do not need to repeat them to me. මම මේවා දන්නවා ඔක්කොම. දැන් අපේ මේ රිසර්ච් ප්‍රසන්ටේෂන් ඕක කරද්දිත් ඕක අදාළයි කියලා මට හිතෙනවා. අපි රිසර්ච් කරද්දි අපි තියරි ටික ලොකුවට දානවා, සමීකරණ ටික ලොකුවට දානවා. එතකොට ෆොටෝස් දානවා, ලැබ් එකේ තියෙන ඉක්විප්මන්ට් අරවා මේවා. හැබැයි අපි ඔබ්ජෙක්ටිව් එක තේරුම් ගන්න අපි මොකද්ද මේ ප්‍රසන්ටේෂන් එකේ අවුට්කම් එක විදියට දෙන්න ඕනේ කියලා. මම එදා ඒ වැරද්ද කරා. ඉතින් ප්‍රසන්ටේෂන් එක අපි හැබැයි රීඩු කරා. ඊට පස්සේ වැරද්ද හදාගෙන ඉතින් ප්‍රසන්ටේෂන් එක එක්ස්පෙක්ට් කරන්නේ මොකද්ද කියන දේ හොඳට ඔලුවට අරන් වැඩ කරන්න ඕනේ. මේ ඔයගොල්ලෝ ට්‍රේනින් එහෙම ඉන්න අය ට්‍රේනින් ඩයරි ලියද්දිත් මේ පොදු වැරද්ද කරනවා. ෆොටෝ දානවා. මේ තියෙනවා මොන හරි මැනුවල් එකකින් කොපි කරලා ලියනවා. එතකොට රිසර්ච් ප්‍රසන්ටේෂන් එකක් නම් පොතකින් කෝට් කරලා දානවා. තියරි කියා දෙන්න අවශ්‍ය නැහැ ගොඩක් වෙලාවට. එහෙම අපේක්ෂා කරන ඇකඩමික්ස්ලා ඇති. උනට ගොඩක් වෙලාට තියරි කියා දෙන්න බලාපොරොත්තු එක නෙමෙයි සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ නේද?
ඔයාගේ රිසර්ච් එකේදී ඔයාගේ ප්‍රොජෙක්ට් එකේදී ඔයා කරේ මොනවද? එකෙන් ඔයා ලබා ගත්තේ මොනවද? ඒකේ අවුට්කම් එක මොකක්ද කියන දේනේ අපි දෙන්න ඕනේ. ඉතින් ඒක දෙන්නේ නැතුව ස්ලයිඩ් පිරෙව්වා කියලා, ෆොටෝ පිරෙව්වා කියලා, තියරි එක්ස්ප්ලේන් කරා කියලා ඒක ගොඩක් වෙලාවට ප්‍රයෝජනයක් නැති වෙනවා. මේක තීසිස් එක්කට වෙනස්. තීසිස් එකද ලිටරේචර් රිවිව් කරලා ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රසන්ටේෂන් එක තියෙන පුංචි කාලය ඇතුළතදී ඔයා බොහොම ස්පෙසිෆිකලි පිළිවෙලකට යන්න ඕනේ. ඔයාගේ ඔබ්ජෙක්ටිව් එක රීච් කරන්න. අන්න ඒක නිසා තමයි හැම ස්ලයිඩ් එකක් හදද්දිම හැම ඔයාගේ ප්‍රසන්ටේෂන් එක හැම කොටසක්ම ඔයා ලියද්දි ස්කෙච් කරද්දි මම මොකද්ද කියන්නේ කියලා ඔයා ප්‍රසන්ටේෂන් එක කලින් ලෑස්ති වෙද්දි ඒක ලියලා ඉවරනවා පොඩ්ඩක් ගිහිල්ලා අර මං කියපු මූලික කාරණා ටික ආපහු රීඩ් කරලා බලන්න ඒවට මේක හෙල්ප් එකක් වෙනවද? ඒකට අදාළ නැති කොහෙවත් අදාළ නැති එකද මම කියන්නේ කියලා. හිතන්න ඔයා මොන හරි තියරි එකක් මොන හරි පොතකින් එක්ස්ට්‍රැක්ට් කරලා ඒක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න යනවා කියලා. ඒක මම මේ කියන ජෙනරල් පර්පස් එක රීච් කරනවද? මගේ ඔඩියන්ස් එකට වැදගත්ද? එතකොට ඒක මගේ ස්පෙસિෆික් පර්පස් එක කවර් වෙනවද? එම කවර් නොවන දෙයකට ලොකු වෙලාවක් කරන් එක්ස්ප්ලেইন කිරීමේ බොරු කරන්නේ Tamanටමයි. ඔතන ඉන්න මේ ඔය එක්ස්පර්ට් පැනල් වලට බොරු කරන්න යන්න එපා. ඒක ඊට වඩා හොඳට දේවල් කරලා තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. එක්ස්පර්ට් පැනල්ස් වලට විතරක් නෙමෙයි ජෙනරල් ඔඩියන්ස් එකට පවා බොරු කරන්න යන්න එපා. මේ Taman දන්නවා කියලා පෙන්වන්න එක නෙමෙයි මේ ප්‍රසන්ටේෂන් එකදී එක්ස්පෙක්ට් කරන්නේ. ඊට වඩා වෙනස් ඔබ්ජෙක්ටිව් එකක් රීච් කරන එකක්. ඒක හන්ද හැම වෙලාවෙම තමන් මේ ප්‍රසන්ටේෂන් එක සූදානම් කරද්දි ඒක ලියද්දි හැම වෙලාවෙම රීසිට් කරලා බලන්න අර ඔබ්ජෙක්ටිව්ස් ඒ වගේ රීච් වෙනවද නැද්ද? ඒ අනුව ඔයා තීරණය කරන්න මේක කොච්චර දුරට මේ විදිහට යන්න පුළුවන්ද කියලා. එතකොට ඕක ටිකක් රෆ් අමාරු ප්‍රොසෙස් එකක්. ඕකට කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. අපි ජෙනරල් ස්කෙච් එක ගත්ත ප්‍රසන්ටේෂන් එක ඕනෙම ස්පීච් එක ඕපනින් එකක් තියෙනවා, බොඩි එකක් තියෙනවා, කන්ක්ලූෂන් එකක් තියෙනවා. ඕපනින් එකේදී අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. සාමාන්‍යයෙන් කියනවා ප්‍රසන්ටේෂන් එක 10% හෝ ඊට අඩු ප්‍රමාණයක් ඉන්ට්‍රොඩක්ෂන් එක වෙනුවෙන් වෙන් කරන්න. ඒකෙදී ගොඩාක් වෙලාට ඔය දිග ස්තුති කතා ඒ වගේවා කියන්න එපා. දැන් අපි ගොඩක් වෙලාට පුරුදුලා ඉන්නේ මගේ නම මෙයා මම මෙතරට පැමිණියේ කතාවක් කිරීමටයි කියලානේ අපි පුංචි පන්ති වලදී 6 පන්තියේදී සිංහල භාෂාවේ වගේදී කතා කරේ. සාමාන්‍යයෙන් මේ ලෙවල් එකට එද්දී ඒ ස්ටයිල් එකට යන්න එපා. ඔයාට ලැබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි මේ ගැන ඩිස්ක්‍රිප්ටිව්ලි ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක අපි කතා කරමු. බොහොම කෙටියෙන් කිව්වොත් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ඕගොල්ලෝගේ අතට ග්‍රැබ් කරගන්න ඕනේ. ඔඩියන්ස් එකේ මනසයි කතා කරන ඔයාගේ මනසයි එක තැනකට අරන් ගිහිල්ලා ගමනක් කරන් යනකොට ඔයා නඩේ ගුරා වගේ ඔයාගේ ටීම් එක ඔයාගේ කතාව අහගෙන ඉන්න අය ඔයත් එක්ක අරන් යන්න ඔයාට පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට කතන්දරයකින් පටන් ගන්න පුළුවන්. අපි ස්ටෝරි ටෙලිං ගැන ගිය සතියේ පොඩ්ඩක් කතා කරානේ. මේවා අපි ඉස්සරහට විස්තර ඇතුව කතා කරන්න try කරමු. එහෙම නැත්නම් ඔයාට මොන හරි ප්‍රශ්නයකින් පටන් ගන්න පුළුවන්. ඔයා රිසර්ච් එකකින් මොන හරි ප්‍රශ්නයක් විසඳනවා නම් what if දාලා මේක මෙහෙම වුණා නම් කියලා ඔයාට ප්‍රශ්නයකින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ ඒ සබ්ජෙක්ට් එකේ ෆේමස් කෙනෙක් ඔයාගේ රිසර්ච් එකට අදාළ විදිහට කරපු මොනවා හරි කෝටේෂන් එකක් ග්‍රැබ් කරලා ඒ වගේ තැනකින් පටන් ගන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි ඉන්ටරෙස්ටිං විදිහට වැඩේ පටන් ගත්තා නම් පටන් ගත්ත තැනදීම ඔයාගේ දෙසට ඇස් යොමු වෙලා ඔයා ෆොලෝ කරන්න ඔඩියන්ස් එක ලෑස්ති නැහැ. හැබැයි පටන් ගත්ත තැනදීම මම පුල් පල්ලෙකුට මම මෙතන පැමිණියේ ප්‍රසන්ටේෂන් කරන හැටි ඔබට කියා දීමටයි කියලා ඒ සාමාන්‍ය ගතානුගතික විදිහට මේව කරපුවාම මේ ඒක කියලා පටන් ගද්දිම පොඩ්ඩක් විතර ඔඩියන්ස් එක බෑක්වර්ඩ් වෙලා. ඉතින් ඒකන්ද පොඩ්ඩක් පටන් ගද්දි හොඳට ක්‍රියේටිව් විදිහට පටන් ගන්න සහ ෆස්ට් ඉන්ට්‍රොඩක්ෂන් එකේදී අපි ටීම් එක හඳුන්වලා දෙන්න ඕන. යා මොකද්ද මේ රිසර්ච් එකේ අර මං කිව්වේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියන එක ටොපික් එක මොකක්ද කියන එක පොඩ්ඩක් ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ. එතකොට ඔයා මේ ප්‍රසන්ටේෂන් එකේ ඉතිරි වෙලාවල් ටික ඔයා කොහොමද වෙලා තියෙනවා පොඩි ස්කෙච් එකක් කරන්න ඕනේ. මොකද්ද ඔයා මේ ප්‍රසන්ටේෂන් එකේ ඉතිරියේදී ෆ්ලෝ වෙන විදිහ කොහොමද කියලා ඒ විදිහට ඔක සාමාන්‍යයෙන් කියන්නේ සම්පූර්ණ කාලයෙන්
10%කට වඩා ගන්න එපා කියලා. හිතන්න විනාඩි 10ක ප්‍රසන්ටේෂන් එකක් නම් විනාඩියයි ඔය ටිකට තියෙනවා. ඕකේ යාට ලොකු වැඩක් කරන්න බෑ. බොහොම කෙටියෙන් ලස්සනට කියලා ඉවර කරන්න ඕනේ. විස්තර ඇතුව මේ දේවල් අපි පස්සේ කතා කරනවා. මොකද මේ ඩිස්ක්‍රිප්ටිව්ලි ගොඩාක් මේවට අයිඩියාස් දෙන්න පුළුවන්. ඊට පස්සේ බොඩි එක එනවා. බොඩි එකේදී වගේ මේන් අයිඩියාස් ටික කියන්න ඕනේ, මේන් පොයින්ට්ස් ටික කියන්න ඕනේ. ඒ හැම එකටම සපෝටිව් data ප්‍රස්තාර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ රිසර්ච් එකේදී ප්‍රොජෙක්ට් එකේදී කරපු වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඔයාගේ මේන් අයිඩියා එකක් කියනවා. ඒකට සපෝට් වෙන දේවල් ටික කියනවා. මේන් අයිඩියා එකකට දෙනවා සපෝට් වෙන දේවල් ටික කියනවා. ඉතින් ඒක තමයි බොඩි එකට එන්නේ. ඊට පස්සේ ඔය කොන්ක්ලූසිව් රිමාර්ක් එකක් එන්න ඕනේ. ඔයා මේ වෙනකල් ඒ ප්‍රසන්ටේෂන් එක කරපු දේවල් බොහොම බ්‍රීෆ්ලි සමරයිස් කරලා ඔයාගේ කන්ක්ලූෂන් එක දෙන්න ඕනේ. ඉතින් ඕක තමයි ප්‍රසන්ටේෂන් එක රෆ් ස්ට්‍රක්චර් එක. ඉතින් මේ කියපු හැම වචනයකටම introduction, body, points, supporting material, conclusion ඔය හැම එකටම තව පැය ගානේ කතා කරන්න පුළුවන්. හරි? ඒක හන්ද මේ විස්තර ඇතුව මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඒකට ප්‍රශ්නාර්ථයක් තියලා ඊළඟට ඕගොල්ලන්ට එන ප්‍රශ්නෙට යන්නම්. ඉතින් මේකට මේ කොතනින්ද පටන් ගන්න කියන එක. හරි? ඔයාට ටොපික් එකක් හම්බෙනවද? ගොඩක් වෙලා ටොපික් එකක් හම්බෙනානේ ඕගොල්ලොන්ට හදා ගන්න වෙන අවස්ථා අඩුයිනේ. ඉතින් ඔයාට හම්බෙන ටොපික් එකට කොහොමද ඔයගොල්ලෝ ඉනිෂියල් ස්ටෙප් එක ගන්නෙ? ඒකට විවිධ ක්‍රම තියෙනවා. එක එකට ආවේනික ක්‍රම තියෙනවා. සරලම ක්‍රමේ සරලම නෙවෙයි මේක මට කන්වීනියන්ට් ක්‍රමේ වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් ලේසි ක්‍රමේ තමයි මයින්ඩ් මැප් එකක් හදාගන්න එක. මොකද්ද මයින්ඩ් මැප් එකක් කියන්නේ? මයින්ඩ් මැප් එකක් කියන්නේ ඔයාගේ මේන් ටොපික් එක කොලයක් අරගෙන සෙන්ටර් එකේ ලියන්න. එතකොට ඒකට සම්බන්ධ වෙන ස්පෙસિෆික් ටර්ම්ස්, ස්පෙસિෆික් හිතන්න ඉක්වේෂන්ස් වලට පුළුවන්, කන්සෙප්ට්ස් වලට පුළුවන් ඒ වගේ ඒවා වටේ ලියාගෙන යන්න ඒ අතර සම්බන්ධතා ඉරි කැලි දාලා අදින්න. මේක හරියට අර මනසේ සිතිලි ජනනය වෙන්නේ මොකක් හරි අපි මාතෘකාවක් හිතන්න පටන් ගත්තාම මොනවද ඒකේ තව කතා කරන්න තියෙන දේවල් කියලා අපි ලියාගෙන යනවා. උදාහරණයක් විදිහට මම මේ ප්‍රසන්ටේෂන් එක කරන්න කලින් මම හිතපු දේ තමයි මේ කට්ටියට මෙතන ඉන්න කට්ටියට මම ප්‍රසන්ටේෂන් ගැන කියා දෙන්න ඕනේ. හරි how to do a presentation මගේ මැද තියෙන්නේ. ඊට පස්සේ මොනවද මට කතා කරන්න තියෙන්නේ? මට කතා කරන්න තියෙන දේවල් ගත්තාම මම කියන්න ඕනේ how to prepare presentation එක structure එක මොකක්ද? how to rehearse, introduction, body, conclusion. ඔයගේ එන වචන තියෙනවනේ. මම ඒවා වටේ ලියනවා. හරි? ඒකල ඒ වගේ most important ඒවා මම highlight කරනවා. ඒ තරම් ප්‍රොමිනන්ට් නැති ඒවා අඩු කරනවා. මොකද මට පැයනේ තියෙන්නේ මේ වගේ මගේ කාලය ඇතුළත මම මොනවද පික් කරන්න ඕනේ තියෙන ටික. මම ඉස්සෙල්ලා ඔක්කොම ලියලා මගේ හිතට එන අදහස් ඔක්කොම ලියලා ඊට පස්සේ මම ඒවා ඩිස්කස් කරලා දැන් මෙතන මම තනියෙන් කරපු නිසා මම තනියෙන් ඩිස්කස් කරන්නේ මගේ ඔළුවේ ඇතුලේ. නැත්නම් ඔයගොල්ලෝ group presentation එකක් නෑ. ඔයගොල්ලෝ group එකකට ඩිස්කස් කරලා main ideas ටික sort out කරනවා. මම ආයෙත් මතක් කරනවා එදා කියපු දෙයක්. අපි English language එක second language එකක් විදිහට presentation කරද්දි අපිට සාමාන්‍යයෙන් යන්න බෑ විනාඩියට වචන 100කට වඩා. ගොඩක් වෙලාවට අපේ වචන capacity එක විනාඩියට වචන 100ට අඩුයි. එතකොට හිතා ගන්න යනවා ඔයාට විනාඩි 5ක ප්‍රසන්ටේෂන් එකක් නම් ඔයාට උපරිම වචන 500ක් කියන්න පුළුවන් වෙයි. 7 එකක් නම් 700ක් කියන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් 700ක් කියන්නේ A4 times Roman 12 එකෙන් ගත්තාම පිටු එකමාරට වඩා ටිකක් වැඩි. ඉතින් අයිඩියා එකක් ගන්න කිව්වේ මම. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට තියෙන ටයිම් එකෙන් ඔයගොල්ලන්ට කොච්චර දෙයක් කරන්න පුළුවන් කියන එකද ඒක යන අයිඩියා එකක් තියාගෙන ඔයාගේ මයින්ඩ් මැප් එක ඊට පස්සේ sort out කරලා ඔයා තීරණය කරන්න ඔයාට මේන්ලි කතා කරන්න තියෙන පොයින්ට්ස් ටික මොකද්ද? ඒක ඩිලිවරි කරන එක ඊට පස්සේ කරන්න ඕනේ. එතකොට මයින්ඩ් මැප් ගැන මම අද වැඩිදුර විස්තර කතා කරන්නේ නැහැ. ඔයාට ස්කෙච් එකක් අයිඩියා එකක් දුන්නේ. ඉතින් මම කියන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මේ ඕගොල්ලොන්ට තව වැඩිදුර යන්න ඕන නම් Google එකේ ගහපු ගමන් මයින්ඩ් මැපින් කියන්නේ මොකක්ද කියලා ඔයාලට විස්තර හම්බෙයි. පොඩ්ඩක් ඒ ටෙක්නික් එක කරන්න. මේක එක එකකට ගැලපෙන ටෙක්නික්ස් වෙනස්. එකක් කියන්න බෑ. මේ ටෙක්නික් එක හැමෝටම හරියන්නේ නැහැ. නමුත් මයින්ඩ් මැපින් කියන එක මම හිතනවා ගොඩාක් වෙලාවට 80%කට 90%කටම ඉනිෂියල් ස්ටෙප් එකක් ගන්න. තමන්ගේ ටොපික් එකේ මොනවද කතා කරන්න කියලා ඒ තරම් හොඳ ක්ලියර් අයිඩියා එකක් නැත්නම් ඒක ක්ලියර් කරගන්න හොඳම දේ තමයි මයින්ඩ් මැප් එකක් ගහලා ඊට පස්සේ ඒක සෝට් කරලා මොනවද ස්පෙෂලි කියන්න ඕන දේවල් ඒ තරම් ඉම්පෝටන්ට් නැති දේවල් ගැන සෝට් කරලා ඒකට අනුව ඔයා ස්කෙච් කරන්න පටන් ගන්න එක. හරි. අදට මීට වඩා කතා කරන්න කාලය වෙන් කළ යුතු නැහැ කියලා මම හිතන්නේ. සමරයිස් කරන්න මොනවද මේ වෙනකල් කිව්වේ කියලා. ප්‍රසන්ටේෂන් කරන එක තියරි පැත්තේ කතා කරනවා නම් කතා කරන්න පරතරයක් දේවල් තියෙනවා.
හැබැයි ඒව මොනවා ඔගොල්ලෝ ඉගෙන ගත්තත් අනිවාර්යෙන් අර තැපෑලෙන් පීනන් ඉගෙන ගන්න බෑ වගේ මේ තියරි ටික විතරක් පාවිච්චි කළා ඔයාට ප්‍රසන්ටේෂන් එකක් කරන්න අමාරුයි. ඒක නිසා ඔයගොල්ලෝ අවස්ථා ලබා ගන්න ඕනේ ප්‍රසන්ටේෂන්ස් කරන්න ඕනේ, ප්‍රැක්ටිස් කරන්න ඕනේ, රිහර්ස් කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට කොන්ෆිඩන්ස් එක බිල්ඩ් වෙන්නේ. ඒක හන්දා ඒක හැම වෙලාවෙම මතක තියාගන්න. එතකොට මේ කියන තියරිටිකල් ඇස්පෙක්ට්ස් ටික ටික ඉන්ක්ලූඩ් කරගත්තාම මේවා ගොඩාක් සංකීර්ණ දේවල් නෙමෙයි. ඔයා ඕගොල්ලෝ හැමෝම දන්න දේවල්. හැබැයි වෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රසන්ටේෂන් එකක් කරන්න යද්දී අපිට මේක නොදැනීම අමතක වෙනවා. අපේ ප්‍රයොරිටි එක වෙන පැත්තකට හිත යන නිසා. ඒක හන්දා ප්‍රසන්ටේෂන් ඊළඟ ප්‍රසන්ටේෂන් එක ඔයගොල්ලෝ කරද්දී ජෙනරල් පර්පස් එක, ඔයාගේ ඔඩියන්ස් එක මොකද්ද, ස්පෙસિෆික් පර්පස් එක මොකද්ද, ටොපික් එක මොකද්ද කියලා ලස්සනට ලියා ගන්න. ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකේ කන්ටෙන්ට් ටික ටික හදාගෙන යද්දී මේන් කන්ටෙන්ට් එකක් ඉවරපු කරගමන් අර ටික ආපහු බලලා ආපහු රිවයිස් කරලා බලන්න මම මේ කරන හදපු කන්ටෙන්ට් එකෙන් මගේ පර්පස් වලට උදව්වක් වෙනවද නැද්ද? උදව්වක් වෙන්නේ නැත්නම් ඒව හලන්න, උදව්වක් වෙනවා විතරක් එකතු කරන්න. ටයිම් ඩියුරේෂන් එක ගැන හිතන්න. ඔයාට කතා කරන්න පුළුවන් වචන ප්‍රමාණය, දාන්න පුළුවන් ස්ලයිඩ් ප්‍රමාණය. මම එදා කිව්වා මේ විනාඩියකට ඔයගොල්ලෝ උපරිම ස්ලයිඩ් 5කට යන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්න එපා. මම දැක්කා සමහර අයට පොඩි ඩවුට් එකක් තිබුණා මේ ඒ කියන්නේ විනාඩි 5ක් නම් ස්ලයිඩ් 25ක් තියෙනවද? නෑ, විනාඩි 5ක් නම් ඔයාලා ස්ලයිඩ් 5න් කරන්නත් පුළුවන්. මම කියන්නේ 25ට වඩා දාන්න ගියොත් ඔයා අමාරුවේ වැටේ. ඒක හන්දා මේ ඒක වෙරි රෆ් ඉලක්කමක්. ඒ ගාන අභිභව යන්න එපා කියන නිකන් ජෙනරල් ඇඩ්වයිස් එක විතරයි මම දෙන්නේ. ස්ලයිඩ් ප්‍රමාණය සමහර මම ප්‍රසන්ටේෂන් කරලා තියෙනවා විනාඩි 10 ප්‍රසන්ටේෂන් මම ස්ලයිඩ් 5ක් නැත්නම් 6ක් විතරක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ස්ලයිඩ් ගාන කියන එක ඔයාගේ ක්වොලිටි එක පෙන්වන ඉලක්කමක් නෙමෙයි. එක ස්ලයිඩ් එක හරි ක්වොලිටි එක තියෙනවා නම් දැන් ඕක කිව්වම ඊළඟට කරන්නේ තියෙන කන්ටෙන්ට් ඔක්කොම එක ස්ලයිඩ් එකකට දාලා ස්ලයිඩ් ගන්න අඩු කරනවා. ඒකත් හරියන්නේ මම කිව්වනේ. සාමාන්‍යයෙන් ගිය එදා මම කිව්ව දේ ආපහු මතක් කරන්න. සාමාන්‍යයෙන් තනි ස්ලයිඩ් එකකට ඔබ්ජෙක්ට් 5කට වඩා වැඩි වුණොත් අපේ මනසට ඒක ජීර්ණය කරගන්න තත්පර 1.0 ගානකට වඩා යනවා. හැබැයි ඔබ්ජෙක්ට් ප්‍රමාණය ඔබ්ජෙක්ට් 5කට අඩුයි නම් 5ද 6ද 6කට අඩුයි නම් ඔයාට තත්පර 0.2ක් ඇතුළත ඔයාගේ පික්චර් එක ජීර්ණය කර ගැනීම හැකියාව තියෙනවා. ඒක රීඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක හන්දා ඔය ඒක හන්දා ඔබ්ජෙක්ට්ස් ප්‍රමාණය අඩු විදිහට ක්ලීන් විදිහට කරන්න පුළුවන් නම් හරි ලස්සනයි. හරි. එතකොට ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රසන්ටේෂන් එකට ප්‍රෙපෙයාර් වෙද්දි කොහොමද කරන්නේ? ඔයාට ඒ තරම් ක්ලියර් අයිඩියා එකක් නැත්නම් ගහන්න මයින්ඩ් මැප් එකක් ටොපික් එක මැද දාලා ඒකට තියෙන ඔයාට තියෙන මූලික කාරණා මොනවද කියලා වටේ ලියාගෙන ගිහලා ඒක සෝට් කරලා ඔයාගේ ටයිම් පීරියඩ් එකට අනුව ඒක ස්ට්‍රක්චර් කරන්න බලන්න. හරි. අදට අපි කතා කරන්නේ ඔච්චරයි. අපි ඔඩියන්ස් එකට ප්‍රශ්න දාන්න සහ මේ කොයි පැත්තට ඩිරෙක්ට් කරගෙන යන්න ඕනේ කියන එකට ඔයගොල්ලොන්ට දැන් වේදිකාව විවෘතයි. කිව්වා වගේ කතා කරනවා නම් ගොඩාක් මයිනියුට් ඩීටේල්ස් වලට කතා කරන්න පුළුවන්. හැබැයි මේක අපි හැමෝටම ඕනේ ස්කිල් එකක්. ඒක හන්ද ඔක්කොටම මේක වැදගත් කියලා හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ආයෙත් මතක් කරනවා මේක අහලා විතරක් ගියොත් ඇඟට යන ප්‍රමාණය අඩු වෙනවා. පොඩි නෝට් එකක් ගහන්න. මම එදා කියපු දේ ආපහු කරන්න කියලා ඉල්ලනවා. ඔයා අන්තිමට කරපු ප්‍රසන්ටේෂන් එක ගිහිල්ලා ඒකේ තිබ්බ අඩුපාඩු මොනවද? ඒකේ ඔය කියන ගෝල්ස් ටික ස්පෙસિෆික් ජෙනරල් පර්පස් ටික ඇචීව් වෙලා තියෙනවද කියලා කන්ටෙන්ට් එකකින් එක අරගෙන බලන්න. ඔයා අන්තිමේට මුහුණ දුන්න ලෙක්චර් කෙනෙක්ගේ වෙන්න පුළුවන්, වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා ඒකේ වගේ හිට් තැන් මොනවද? ඒක බෝරින් වෙච්ච තැන් මොනවද? පොඩ්ඩක් හිතලා බලන්න. ඒකලා පොඩි නෝට් එකක් ගන්න. මේ තැන් මේ හේතු නිසා මේ කොටස බෝරින් වුණා, මේ කොටස නිසා මේක එක්සයිටිං එකක් වුණා. මේ ප්‍රසන්ටේෂන් එක මගේ ඔළුවේ රැඳිලා තියෙන්නේ මෙන්න මේ කාරණේ හන්දා මේ ප්‍රසන්ටේෂන් එක එපා වුණේ මේක අහගෙන ඉඳි නින්ද ගියේ මෙන්න මේ කාරණා කියලා පොඩ්ඩක් නෝට් කරලා බලන්න. ඔය දෙක කරොත් අහගෙන ඉන්න නැතුව ඔය දේ කරොත් ඔයා දැන් මම මේ ප්‍රසන්ටේෂන් එකේ පැයක් තුරාට ඔයගොල්ලෝ ඉගෙන ගත්තාට වඩා අති විශාල ප්‍රමාණයක් අර වගේ දෙයක් විනාඩි 5ක් කරොත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. ඒ පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. ෆ්ලෝ ඉස් ඕපන්. මොනවද ප්‍රශ්න තියෙන්නේ? ගොඩක් කට්ටිය ඉන්නවා කතා කරන්න කැමතිද? උඩ ඉන්න අයටත් පොඩි දැන් ඔපචුනිටි එකක් දෙන්න කැමති මාදව කතාම එකතු කරන්න එහෙම තියෙනවද?
පහළ ඉන්න අයටත් ප්‍රශ්න එහෙම තියෙනවා නම් මේක තව මොන විදිහට ඩිරෙක්ට් වෙනවා නම් හොඳද ඕගොල්ලන්ට තියෙන මූලික ගැටලු මොනවද කියලා අපිට කියන්න. අපි ඒ අනුව තව දේවල් එකතු කරන්න කැමතියි. මම ඊළඟට පොඩ්ඩක් කරන්න බලාපොරොත්තු ඉන්නේ කොහොමද දැන් අපි කතා කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් බොඩි කන්ක්ලූෂන් තියෙන්නේ කියලා. එතකොට ඉන්ට්‍රොඩක්ෂන් එකේ එකක් හොඳට ඇට්‍රැක්ටිව් විදිහට කරන්නේ කොහොමද? අපි ස්ටෝරි ටෙලිං ගැන කතා කරන්නේ අන්නේ පැත්ත පොඩ්ඩක් ફોකස් කරන්න කැමතියි. මට පොඩ්ඩක් වැඩිපුර ආසාවක් තියෙනවා මේ Zoom presentation skills ටිකක් කතා කරන්න. ඒක හැබැයි මෙතන කළා ටිකක් මදි වගේ. මොකද ඒක Zoom එක්කම කරා නම් විෂුවල් එකත් එක්ක කරා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. කවුරු හරි අත ඉස්සුවා ආවේ නැහැ නේ උන්ට. කුෂාන් මේ පොඩි ඉන්පුට් එකක් ඔඩියන්ස් එකට. දැන් මේ පූල් දැන් එයා හිතලමනේ ඔය ටික කියන්නේ. එතකොට මේක ඉස්සරහට ගෙනියන්න ඕගොල්ලොන්ගේ පැත්තෙන් මොනවාද අවශ්‍ය කියන එකේ ෆීඩ්බැක් අනිවාර්යයෙන්ම ප්‍රසන්ටරටත් ඕනේ. හරි. නෝමල් ප්‍රසන්ටේෂන් එක ඊළඟ කන්ටිනියු වෙන එක ඒ අවශ්‍යතාවය තියෙනවා අනිවාර්යයෙන්ම. ඒකින්ද පොඩ්ඩක් ඇවිල්ලා කියන්න මොකක්ද මොන වගේ දෙයක්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඔව් මාව ඇහෙනවද? yes කතා කරන්න. ඔව් මුලින්ම මේ thank you මේ වගේ සෙෂන් එකක් කරන එකට. ඇත්තටම මම දැන් විනාඩි 5කට විතර කලින් වගේ මම ජොයින් වුණේ. මේ ප්‍රසන්ටේෂන් ටොපික් එක තියෙන හින්දා මගේ තියෙන අයිඩියා එක තමයි දැන් කියන්නේ අයිඩියා එක නෙමෙයි මම ජොයින් වෙලා මේකට සතියක් විතර වෙනවා. ගොඩක් අයට මමත් ඇතුළු. මොකද මම ඉස්කෝලේදීවත් අර අපි මේ ඉන්ට්‍රෝවර්ට් කියන්නේ අර ඉස්කෝලේදීවත් වැඩි ස්පීච් මේ ස්ටේජ් එකකට නැගලා කතා කරලා එහෙම කරපු කෙනෙක් නෙවෙයි. මේ දැනටත් ඉතින් මේ වගේ දෙයකදී මේක ඇවිල්ලා කතා කරද්දි පොඩ්ඩක් මේ නර්වස් වෙන ගතිය තියෙනවා. එක දිගට වචනේ නැහැ. මම දැකලා තියෙනවා සමහරක් අය එක දිගට විනාඩි ගණන් කතා කරන්න පුළුවන්. එයාලට හොඳට වචන එනවා සහ එක දිගට කන්ටිනියස්ලි කතා කරන්න පුළුවන්. දැන් අපිට ඒ හැකියාව තාමත් නැහැ. මම හිතන්නේ වැඩි දෙනෙක් ඉන්නේ එහෙම කට්ටිය. හොඳට කතා කරන්න පුළුවන් අය ඉන්නේ මේ වගේ සුළු පිරිසක් වෙන්න පුළුවන්. සමහරකට පල්ලෙහා ඇති කතා කරන්න ආසාවයි නමුත් බයයි. ඒක මම හිතන්නේ ප්‍රසන්ටේෂන් එකේදී වුණත් අපිට ගොඩක් වැදගත් වෙනවා හරි විදියට ප්‍රසන්ටේෂන් එක කරන්න. මේ කෙනෙක්ව අර අපේ කතාව වෙන්නේ ඒ කෙනා අපි කියන දේවල් අහන් ඉන්නේ. ඉතින් ඒ වගේ දේවල් ස්කිල්ස් පොඩ්ඩක් මේ වැඩි දියුණු කරගන්න අපි තුල වර්ධනය කරගන්න ක්‍රමයක් ඔබතුමාලගෙන් බලාපොරොත්තු වෙනවා මොකක් හරි පිළිබඳව පැහැදිලි කිරීම. thank you very much කුෂාන්. මම හිතන්නේ මේ ක්ලබ් හවුස් එකේ පොඩි attempts කීපයක්ම දැන් කීපයකම යනවා පොඩ්ඩක් ඉංග්‍රීසි let's talk in english කියලා සෙෂන් එකක් කනිෂ්ක ප්‍රධාන වෙලා හැමදාම උදේ 7:00 වගේ කරනවා. ඒ වගේම තවත් ඒ වගේ ගෲප් දෙක තුනක් තියෙනවා මම දැක්කා. ඇත්තටම මේ ක්ලබ් හවුස් එකේ පොඩ්ඩක් ඒකට ලොකු උදව්වක් තියෙනවා. මම හිතන්නේ ඔයාලට පොඩ්ඩක් browse කරොත් ඒ groups follow කරොත් අපේ speakersලා follow කරොත් ඒ ගොඩක් අය ඒවට join වෙනවා. ඒකෙම පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් structured විදිහට කරන්න තව පොඩි ආසාවක් තියෙනවා. මෙතන කීප දෙනෙක්ම ඉගෙන මේ කතා වෙලා තියෙනවා. මම දැක්ක ෆෝරම් වලයි මේ පොඩ්ඩක් ටයිම් එකයි ඒක හේතු නිසා තමයි මේක පිළිවෙලකට උනේ නැහැ. ඒ දේ ඉස්සරහට ඒ දැනුම තියෙන අය පොඩ්ඩක් try කරා ඒ ඔයගොල්ලන්ට සහයෝගයක් දෙන්න. හැබැයි දැනටත් මේ randomly ඒ වගේ පොඩි සෙෂන්ස් යනවා. අනිත් එක ලංකාව විතරක් නෙමෙයි මේ පොඩක් එළියෙත් විශේෂයෙන් ඉන්දියාවල එහෙම නිතරම යනවා. ලංකාවෙන් එළිය තියෙන රූම්ස් පොඩ්ඩක් ටච් කරන්න මේකට ඔයගොල්ලන්ට සහයෝගයක් වෙනවත් තියෙයි. අපිත් මොන හරි thank you ඒ idea එකට මොන හරි තව add කරන්න බලන්න. තව මොනවද අපේ කට්ටියට කතා කරන්න තියෙන්නේ? කුෂාන්ට වගේ මේ පොඩ්ඩක් chance එක ගන්න. yes උපුල් මං කුෂාන්ගේ එකට පොඩ්ඩක් තව දෙයක් ඇඩ් කරන්නද? ඔව් මෙතෙන්දී ඇත්තටම ඔය ක්ලබ් හවුස් එකේදී මුලින්ම මමත් ක්ලබ්ස් වල එහෙම බලනකොට මමත් මේ ක්ලබ් හවුස් කියන එකේ නෝට් කරපු දෙයක් තමයි ඔතෙන්දී හුඟක් වෙලාවට දැන් ඔය තියෙන ඇන්ක්සයිටි එකනේ කුෂාන් කියන විදිහට කට්ටියට තියෙනවා ඇන්ක්සයිටි එකක් නැත්නම් නර්වස්නස් එකක් මට මේ කතා කරන්න බයයි
එහෙම කියලා. හැබැයි කතා කරලා ඒ හොඳ ස්පීකර් කෙනෙක් වෙන හොඳ ප්‍රසෙන්ටර් කෙනෙක් වෙන යම් උවමනාවකුත් තියෙනවා. හොඳ ප්‍රසන්ටේෂන් එකක් යුනිවර්සිටි එකේ වෙන්න පුළුවන්, ඔෆිස් එකේ වෙන්න පුළුවන්, කරන්න උවමනාවකුත් තියෙනවා. හැබැයි අපි හැම වෙලේම කියන්නේ ස්පීකින් වලදී ප්‍රසන්ටිං වලදී whatever ප්‍රැක්ටිස් මේක් ඉට් පර්ෆෙක්ට් කියලානේ. හැම වෙලේම ප්‍රැක්ටිස් කරන තරමට තමයි ඒක පර්ෆෙක්ට් වෙන්නේ. ඒක නිසා අවශ්‍යතාවය තියෙන්නේ හැම වෙලේම ප්‍රැක්ටිස් කරන එක. ප්‍රැක්ටිස් කරලා ඒ කේපබිලිටි එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ. එතකොට කුෂාන්ගේ ප්‍රශ්නෙටත් ඒක තියෙන්නේ ප්‍රැක්ටිස් එක කරන ඕනේ අනිවාර්යෙන්. ප්‍රැක්ටිස් කිරීම හරහා තමයි කරගන්න පුළුවන්. එතෙන්දි දැන් ක්ලබ් හවුස් කියන ඇප් එක ඇත්තටම ඒකට හුඟක් හොඳ ඇප් එකක් වෙනවා. මොකද මේකේ කතා කරනවා හැර වෙන කිසි දෙයක් කරන්න බෑනේ. කතා කරනවා හැර වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒක නිසා කතා කරන්නම වෙනවා. අන්න ඒක ක්ලබ් හවුස් කියන ඇප් එකේ තියෙන ලොකු වාසියක් වෙනවා. මට තපරදින්නේ. ඔව්, ඒ වගේම මේ මොන හරි පොඩි ග්ලිච් එකක් තියෙනවා මේ සමහර ස්පීකර්න්ට ඉල්ලපු අයට මේ දාපුවම ආයෙ ආවේ නැහැ. ඒකන්ද පොඩ්ඩක් ආපහු රික්වෙස්ට් කරන්න බලන්න. මොන හරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇක්සෙප්ට් කරන්න උත්සාහ කරාට ඇක්සෙප්ට් වෙන්නේ නැහැ. ඉතින් කුෂාන් මේ මට කියන්න තියෙන්නේ ප්‍රැක්ටිස්ම කරන එක තමයි කරන්න ඕනේ. ඒක හරහා තමයි ඔයාලට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙන්නේ කේපබිලිටි. දැන් ප්‍රසන්ටේෂන් එකත් එහෙමයි. ප්‍රසන්ටේෂන් එකක් ෆස්ට් ටයිම් ප්‍රසන්ටේෂන් එකක් කරන මිනිස්සෙක් අනිවාර්යයෙන්ම මාර නර්වස් වෙලා වරදීද දන්නේ නැහැ ගොත ගැහිලා ඒවා මේවා වෙන්න පුළුවන්. හැබැයි එයා ෆස්ට් එක කළාට පස්සේ එයාට යම් කොන්ෆිඩන්ස් එකක් එනවා. මම දැන් එකක් කළා. මේක තව ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කොහොමද කියලා එයාට හිතලා බලන්න එයාට මෙන්ටැලිටි එකක් එන්න පටන් ගන්නවා. ඒ හරහා තමයි ඊට පස්සේ ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න යන්නේ. අර දැන් තියරි පාර්ට් එකෙන් ප්‍රසන්ටේෂන් ස්කිල්ස් කියන එකේ තියරිස් වලට දාලා දැන් උපුල් කිව්ව විදිහට තියරිස් ටික ස්ටඩි කරලා ඊළඟ පාර ප්‍රිපෙයාර් වෙලා තියරිස් වලින් බෙස්ට් පර්ෆෙක්ට් ප්‍රසන්ටේෂන් එකක් හදන්න පුළුවන්. හැබැයි කොච්චර ප්‍රිපෙයාර් වුණත් අර ප්‍රැක්ටිස් එක නැති කියන්නේ ඔඩියන්ස් එකක් ඉස්සරහා කරන්න ප්‍රැක්ටිස් එක නැති වුණොත් ප්‍රසන්ටේෂන් එක සක්සස් වෙන්නේ නැහැ. එතින්දී අපි සමහරු කම්පියුටර් එක ඉස්සරහම ඉඳගෙන ප්‍රසන්ට් කරනවා. ප්‍රසන්ටේෂන් පුරුදු වෙනවා. සමහරු මිරර් එකක් ඉස්සරහා ප්‍රසන්ටේෂන් පුරුදු වෙනවා. සමහරුන්ට පුළුවන් තව කවුරු හරි ගෙදර කීප දෙනෙක් හරි නැත්නම් ඔෆිස් එකේ කැම්පස් එකේ යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු කරගෙන ඒගොල්ලන්ගේ ඉස්සරහා ප්‍රසන්ට් කරන්න. දැන් හොඳම ක්‍රමයක් තියෙනවා කට්ටිය කම්පියුටර් එකේ දාගෙන වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවර වෙලා ප්‍රසන්ටේෂන් එක රෙකෝඩ් කරලා ඒක රිවිව් කරලා බලනවා මොකද මගේ තත්ත්වය කියලා. ඒ වගේ දේවල් හරහා ප්‍රැක්ටිස් වීම හරහා ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒක මත එක්වෙච්චේලා එකට පොඩි දෙයක් තව දාන්නම්. දැන් ඔය පවර්පොයින්ට් එකේ මේ රිහර්ස් කරන්න වෙන මෝඩ් එකක් තියෙනවා. ඒකේ ඔයාගේ වොයිස් එක ඇනලයිස් කරලා කොච්චර පෝසස් දානවද දානවද ඔයාගේ වචන රේට් එක මොකක්ද දාන්නේ ඒවත් ඇනලයිස් කරලා දෙන පොඩි සිස්ටම් එකක් තියෙනවා. ඔය ඉතින් පාවිච්චි කරලා බලන්න ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලෝ මේ ප්‍රැක්ටිස් කරද්දී. ඉතින් හරි මේ සොරි මේ උඩට ඉල්ලපු දෙතුන් දෙනෙම ඉල්ලුවා. හැබැයි ඇක්සෙප්ට් කරාට ඇක්සෙප්ට් උනේ නැහැ. මොකක්ද ප්‍රශ්නේ කියලා මට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒ ආපු පොඩ්ඩක් රීට්‍රයි කරලා බලන්න. මේ අපි රිජෙක්ට් කරා නෙමෙයි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා තමයි මේ ඇක්සෙප්ට් උනේ නැත්තේ. පොඩ්ඩක් ආපහු try කරන්න කියනවා. හරි අපි ටයිම් එක ඉවර හන්දා මම කන්ක්ලූඩ් කරනවා. පොඩ්ඩක් සමරයිස් කළා ආපහු සැරයක් අද මොනවද කතා කරේ කියලා. මේ අපි කිව්වේ very basics presentation එකක් කරද්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ purpose එක මොකක්ද, අපේ audience එක කවුද, ඊට පස්සේ topic එක මොකක්ද, ඊට පස්සේ අපි specific objective එක මොකක්ද reach කරන්න බලාපොරොත්තු වෙන. ඉතින් ඔය ටික focus කරලා තමයි presentation design එක කරන්න ඕනේ. ඒක කරනකොට ඊළඟ ලොකු factor එකක් තමයි කොහොමද ඒක කරන්න අපි start එකක් ගන්න කියන එක. ඒකට අපිට mind map එකක් ගහලා ඒ ටොපික් එක හා සම්බන්ධ මූලික කරුණු ටික ලියාගෙන සමරයිස් කරලා ගන්න පුළුවන්. ඕක කරන අතරේ ඔයා කන්ටෙන්ට් ඩෙවලොප් කරද්දී ඉන්ට්‍රොඩක්ෂන් බොඩි කන්ක්ලූෂන් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක හොඳ ඇට්‍රැක්ටිව් විදියට දුන්නොත් ගොඩක් වෙලාට ඒක ඉස්සරහට අරන් යන්න ලේසි. එතකොට ඔයා කන්ටෙන්ට් ඩෙවලොප් කරද්දී හැම වෙලාවෙම ආපහු රීවිසිට් කරලා බලන්න ඔයාගේ බේසික් purposes objectives reach වෙනවද කියලා ඔයා දාන කන්ටෙන්ට් එකේ. ඒත් එක්කම මේ තියරි මොනවා කරත් අන්තිමට ප්‍රැක්ටිස් එක ඕනේ. මේක ඩිලිවර් කරන එක අපි ඇත්තට කරන්න try කරේ නැත්නම් අපි මේ කොච්චර තියරි පැත්තෙන් කතා කරත් කරන එක අමාරුයි. ඒක නිසා
හැමිලා මේක කරන්න ඊට අමතර මම ඔයගොල්ලෝගෙන් පොඩි ඉල්ලීමක් කරා ඔයා කරපු අන්තිම ප්‍රසන්ටේෂන් එක ගිහිල්ලා දැන් පොඩ්ඩක් රිවිසිට් කරලා බලන්න ඒකේ තත්ත්වය කොහොමද කියලා ඒකේ මොනවද තිබ්බ අඩුපාඩු කියලා ඔයා අහුම්කන් දීපු හොඳ ප්‍රසන්ටේෂන්ස් නරක ප්‍රසන්ටේෂන්ස් රිවිසිට් කරලා බලන්න ඒ වගේ රෙකෝඩින් නැත්නම් ඔයා ඊළඟ ප්‍රසන්ටේෂන් එක හද්දි කාගේ හරි පොඩ්ඩක් නෝට් ඩවුන් කරන්න ඒකේ ඉන්ටරෙස්ටිං තැන් මොනවද බෝරින් තැන් මොනවද කියලා ඉතින් ඔයා ප්‍රසන්ටේෂන් එකක් වේදිකාවට ගිහිල්ලා කරද්දී ඒ ඔයා නෝට් කරගත්ත හොඳ තැන් වැඩි කරගෙන නරක තැන් නැතුව ඔයා කරේ නැත්නම් ඔයාගේ ඔඩියන්ස් එකෙන් ඊට වඩා වෙනත් ප්‍රතිඵලයක් එක්ස්පෙක්ට් කරන්න එපා. ඕක තමයි සමරියක් විදිහට මම කිව්වේ. කන්ක්ලූඩ් කරනවා එහෙනම් thank you very much. මම හිතනවා අපිට හොඳ දෙයක් දෙන්න පුළුවන් වුණා කියලා. ඊළඟට බලාපොරොත්තුෙන් ඉන්නේ බොහෝ දුරට ඉරිදා වෙලා පොඩ්ඩක් අනිත් අයගේ සෙෂන්ස් අනුව පොඩ්ඩක් එහෙම කරන්න ඉඩ තියෙනවා. ඉරිදාත් මේ වෙලාවට කතා කරන්න අදහසක් තියෙනවා. අද සිංහලෙන් කරපු හන්දා ඊළඟට ඉංග්‍රීසි වලින් කරන්න කියලා අදහසක් තියෙනවා. බලමු. තාම ඩිසිෂන් එකක් නැහැ. අර මං කලින් කිව්වා වගේ Zoom වලදී Zoom ප්‍රසන්ටේෂන් එකක් කරද්දී කරන්න ඕන විශේෂ දේවල් ගැන කතා කරන්න ආසාවක් තියෙනවා. ඒක හැබැයි ක්ලබ් හවුස් එකේ කළා වැඩක් නැහැ වගේ පොඩි අයිඩියා එකක් තියෙනවා. ඕගොල්ලෝගෙන් අයිඩියාස් එන ආවනම් අපිට මේක පොඩ්ඩක් ඩිරෙක්ට් කරගන්න ලේසි. එහෙම විශේෂයෙන් ඕගොල්ලෝගෙන් ආවේ නැත්නම් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් කොහොමද කන්ටෙන්ට් ඩෙවලොප්මන්ට් එක කරන්න කියලා අපි බේසික් ටික කතා කරානේ. ලස්සනට ඉන්ට්‍රොඩක්ෂන් එකක් හදාගද්දී අපිට තියෙන ටෙක්නික්ස් මොනවද ඒ වගේ දේවල් අද බොහොම කෙටියෙන් විනාඩි 5කින් වගේ කතා කරා. එදාට පොඩ්ඩක් ඩිස්ක්‍රිප්ටිව්ලි ගන්න බලාපොරොත්තු වෙනවා. ඕගොල්ලෝගේ ෆීඩ්බැක් එක මත තමයි ඉස්සරට යන්නේ. ඉංග්ලිෂ් වලින් කරන්න අදහසක් තියෙනවා. ඔඩියන්ස් එක අඩුයි. හරි. so we need your feedback. දැන් අපි පවා දැන් මම මෙහෙම ප්‍රසන්ටේෂන් කරපුවාම මේක ඉන්න මේ ප්‍රසන්ටේෂන් දක්ෂය අදක්ෂය මට කමෙන්ට් කරනවා. ඉතින් ඒ කමෙන්ට්ස් වලින් තමයි මට යම් දෙයක් ගන්න පුළුවන්. ඔව් දිලීප. good evening. හලෝ තැංකූ මේ වගේ සේෂන් එකක් කරනට මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් මම ප්‍රසන්ටේෂන් කරලා එතකොට මම අන්තිම ස්පීකර් විදිහට කතා කරලා තිනවා මේ එතකොට සමහරක් වෙලාවට මේ කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න සූදානම් නෑ. ඒ කියන්නේ සමහරක් වෙලාවට මේ ඒ වගේ කියන්නේ මම දන්නේ නෑ සමහරක් වෙලාවට. එතකොට ඒ වගේ අවස්ථාවකදී මේ මම එයාට කියන එක හරිද මම මේ ගැන දන්නේ නෑ. මම මේ ගැන හොයලා බලන්නම් කියන එකද හරි නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඒ වගේ වෙලාවට අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි මේ දැනගන්න ඕනේ. පුරෙන්ට ගන්න එදත් දුන්න ඔකට උත්තරේ නේද කියමු. ඔව් අපි ඔය වගේම දෙයක් කතා කරන්නේ අපි මේ එතෙන්දී මේ දිලීප මගේ ඔපිනියන් එක නෑ. කියන්නේ එදා කතා කරපු කට්ටියගෙත් ගොඩක් අයගේ ඔපිනියන් එක උනේ authenticity is important. ඒ කියන්නේ ඔයා ඒ වෙලාවේ බොරුවක් කියලා ගොඩ යන එකේ තේරුමක් නැහැ. මොකද සමහරට ඔයා කියන්නේ බොරුවක් කියලා මෙයා දැන් ඔයා කතා කරන අනිත් සබ්ජෙක්ට් මැටර් එක තියෙනවනේ. කියන්නේ ඔයා අන්තිමට කතා කරපු දේවල් එක බලනකොට මෙයාගේ බොඩි ලැන්ග්වේජ් එක වෙනස්. මෙයා අර වෙලාවේදී මෙච්චර එන්තුසියාසම් එකකින් කතා කරා. හැබැයි මේකට උත්තර දුන්න ටිකක් අමුතු විදිහකට. ඒ වගේ දේවල් මිනිසුන්ට පටගාලා පේනවා. සාමාන්‍යයෙන් ඒක මේ ඇටෙන්ටිව් ඉන්න මිනිස්සුෙකුට පේන දෙයක්. එතකොට ඒ වෙලාවේදී මේ there's nothing for you to gain. ඒවට ලබා ගන්න දෙයක් නැහැ. එතන බොරුවක් කිව්වයි කියලා. මගේ ඔපිනියන් එක නම් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් පොයින්ට් ඔෆ් view එකක ඉඳන් කිසිම අවස්ථාවක අර මේ I'll get back to you කියන එක. ඒ කියන්නේ මම මේක ගැන හොයලා බලන මම මේක ගැන හරි දැනීමක් නැහැ. මම මේක ගැන හොයලා බලලා කියන්නම් කියන එක කිසි ගැටලුවක් නැහැ. ඕක ටික ටික වෙනස් වෙන වෙලාවල් තියෙනවා. දැන් ඒ කියන්නේ එක එක්සැම්පල් එකක් තමයි ඔයා අපි අධ්‍යාපනයක පැත්තෙන් මේ ප්‍රසන්ටේෂන් එකක් කරනවා කියමුකෝ. ඒ කියන්නේ ඔයා ස්පීකර් කෙනෙක් ඔයා මොකක් හරි සබ්ජෙක්ට් මැටර් එකක් ගැන එක්ස්ප්ලেইন කරනවා. හරි? එතකොට කෙනෙක් අහන්න පුළුවන් නිකන් අර thought experiment කියලා කියන જાතිය ප්‍රශ්න. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් සාමාන්‍ය ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි මිනිහා නිකන් හිතලා අහනවා. මෙහෙම වුණොත් මොකක් වෙයිද? ඒ වෙලාවට ඔඩියන්ස් එක එන්ගේජ් කරගෙන අහන්නත් පුළුවන්. කියන්නේ කියන්න පුළුවන් මට මේ ගැන ඩිරෙක්ට් උත්තරයක් මම මේ ප්‍රශ්නේ මම ඊට කලින් හිතලා නැහැ. අනිත් කට්ටියට මොකක් හරි අදහස් තියෙනවද? මට නිකන් මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. හැබැයි ඒක හරිද වැරදිද කියන්නේ මම දන්නේ නැහැ. අනිත් කට්ටියගේ අදහස් මොකක්ද කියලා එහෙම එන්ගේජ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඒ කියන්නේ කෙලින්ම වෙන දෙයක් ගැන නම් අහන්නේ ඔයා රෙඩි නැත්තම් ඒකට උත්තරය දෙන්න කොයි වෙලාවකත් මම හිතන්නේ නැහැ මේ මම මේක ගැන දැනට මං ගාව විස්තර නැහැ.
මම මේක ගැන හොයලා බලලා විස්තර දෙන්නම් කියන එකේ වැරද්දක් තියෙනවා කියන්නේ. thank you හරි එහෙනම් thank you කිව්වා වගේම පොඩ්ඩක් ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක තියෙනවා නම් අපිට ලේසි ඕගොල්ලොන්ට help එකක් කරන්න. ඉතින් join වෙලා හිටපු හැම දෙනාටම ස්තුතියි. අපි ඊළඟ ඊළඟට හම්බ වෙනවා බොහෝ දුරට. ඕගොල්ලොන්ගේ ෆීඩ්බැක් අනුව අපි ඩිලිවර් කරන්න මොකද්ද කියන එක පොඩ්ඩක් ඔයගොල්ලන්ට ගැලපෙන විදිහට අපි පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරන්න කැමැත්තෙන් ඉන්නවා. So we welcome all your feedback, positive, negative, because we also learning. It's a learning process, give and get process. So thank you very much for being with us. අපිත් එක්ක එකතු වුණ හැම දෙනාම බොහොම ස්තුතියි. ඉරිදා හම්බෙමු. සුබ රාත්‍රිය. අපි conclude කරනවා. Thank you very much. Thank you. Good night. Thank you. Good night. thank you good night everyone thank you ඉවර කරන්න පොඩ්ඩක් කියන්න මේ සෝරි කාට හරි උඩට එන්න බැරි වුණා නම් මොනවා හරි ග්ලිච් එකක් වගේ තිබුණා මේ ඇක්සෙප්ට් කරාට එන්නේ නැතුව මම හිතන්නේ දෙතුන් දෙනේ මිස් වුණා. ඒකට සෝරි. we don't know. මාත් දෙන්නේ විතර ඇක්සෙප්ට් කරලා එනවට ආවේ නැහැ උඩට. මොකක් හරි කේස් එකක් තිබ්බා තමයි. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කෙලින්ම DM එකක් දාලා හරියනේ කොහෙන් හරි Facebook හෝ whatever කොහේ හරි තැනකින් හරි message එකක් දැම්ම නම් ස්ට්‍රක්චර් කරගන්න ඊළඟ steps මොනවද ඔයගලන්ට මොන වගේ උපදෙස් අවශ්‍ය කියලා. ඒකට පුළුවන් මේ උපුල්ට ඒ ගැන ප්‍රිපෙයාර් වෙලා ඉවරලා කතා කරන්න. Yes. Okay, bye then.